සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සීලු දෙනාට ආශිර්වාදවත් සබත් දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සීලු දෙනාට ඒ වගේම අද දවස තුල කවුරු හරි අපිත් එක්ක ප්‍රථමයෙන් සම්බන්ධ වෙනවා නම් ඔබ සීලු දෙනාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම ඔබ සීලු දෙනාට මතක් කරනවා අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබ සීලු දෙනාට පසුගිය දේවමයන් ඉගැන්වීම් වීඩියෝ ඔබට නරඹන්නට පුළුවන්. ඔබට අපගේ YouTube නාලිකාවට subscribe කරන්න පුළුවන්. bell icon එක click කිරීම තුළින් ඒ වීඩියෝ පට දැනුම සැනින් ඔබට නරඹන්නට පුළුවන්. ඒ වගේම කාට හරි අපත් සමග සජීවීව සම්බන්ධ වෙන්නට අවශ්‍ය නම් පල්ලෙහා description එකේ තියෙන links තුලින් අපගේ WhatsApp කණ්ඩායම තුළට සම්බන්ධ වෙන්නට පුළුවන්. එසේනම් මේ දේව මෙහි ආරම්භයට ප්‍රථමයෙන් අපි සියලු දෙනා දෙවියන් වහන්සේට යාඥා කරමු. හාලෙලුයා ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පැවසු ආකාරයට ස්වාමීනි සත්වන දවස ශුද්ධ ලෙස ගත කිරීමට මේ දේව මෙහෙට අප සියලු දෙනා රැස් සිටිනවා ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවි පියාණනි මේ දේව මෙහෙට රැස් වීමට අප සියලු දෙනාට දැකූ කරුණාවට ඒ වගේම ඒ සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. ඒ වගේම පියාණනි අද දවස් තුල දේව දාසයා තුලින් ඔබ වහන්සේ කතා කරන්නට යන වචනේ තුලින් අපගේ ජීවිත තව තවත් ආලෝකමත් කරගන්නට, තව තවත් වෙනස් කරගන්නට, තව තවත් සුද්ධ කරගන්නට ස්වාමීනි ඔබ වහන්සේ අප සීල දෙනාට ප්‍රඥාව බලය නිදහස් කරන්න ස්වාමීනි. ඒ වගේම මේ දේව මෙහෙය තුල කිසිම බාධාවකින් තුරව කරගෙන යාමට පියාණනි අපට උපකාර කළ මැනව. මේ කාලය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. මෙතන රැස් සිටින සීලම දෙනාගේ ජීවිත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. මේ සීලම දේ ඔබ වහන්සේට පවසන්නේ ජේසුස් වහන්සේගේ අති උතුම් වූ ශ්‍රී නාමයෙන් ආමේන්. ආමේන්. Amen. ආමේන්. Amen. 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 හරි අපි নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. අද දවසේ අපි ඔබගේ ශුද්ධ පාද පාමුලට පැමිණෙනවා. ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ. ඔබට নমස්කාර වේවා. අපි දෙවියන් වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු. අපි මේ වසරේ කිතුණු සභාව විසින් පවත්වන නත්තල් දිනය තුල අපි සිටින්නේ. ඒ වගේම අද සබත් දේව මෙහෙයත් මේ දවසට මේ යෙදিলা තිබෙනවා. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමින් මේ කාලයේ කිතුණු සභාව ලබාගත් ජය ගැන අපි පහුගිය කාලේ ඉගෙන ගත්තා. ලෝකේ එවකට තිබුණු සියලු ඇදහිලි සහ මිත්‍යා දේව නමස්කාර සියල්ල ඉවත් කරමින් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රදාන කරගත්ත මංගල්‍ය ලෝකයට හැමුණුණා. ඒ දවස තමයි අපි මේ සිහි කරන්නේ. අපි ඒ වෙතට අපේ සිත් යොමු කරගමු. අපි নমස්කාරයට අතුල් වෙමු. මුලින්ම ගීතිකාවක් ගායනා කරලා Google Meet වලින් සම්බන්ධ වෙලා ඉන්න අය මයික් ඕෆ් කරගන්න චෙක් කරලා. ඒක හැමතිස්සෙම කියන්න බෑ. හරි. අපි දෙවිදුන්ට අපේ ආත්මය යොමු කරමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ පාද පාමුලට අපි පැමිණෙනවා. සියලු දෙනා යාඥා වේදී සිටින්න. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. নমස්කාර වේවා. අපි අපේ සිත් දෙවියන් වහන්සේ වෙතට මුලින්ම යොමු කරගමු. අනිකුත් සියලු දේවල් අපේ මනසින් ඉවත් කරගෙන දෙවියන් වහන්සේ වෙතටම අපේ සිත් යොමු කරගමු මේ වෙලාවේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. අපි සිහි කරමු මෙබඳු කාලයක කිතුණු සභාව ආරම්භයේ පටන් පවත්වනු ලැබුවේ කුමක්ද? මුල පටන්ම ඔවුන්
මෙසියස් වහන්සේගේ නම් පොළවේ ගැලවුම් කරුවාගේ හැමිනීම සිහි කළා. ඒක අදටත් කිතුණු සභාව පවත්වනවා. නමුත් ඒකට පසුකාලීනව එකතුණු මිත්‍යා ඇදහිලි මොනවද කියලා අපි කලින් ඉගෙන ගත්තා. නමුත් ඒ මිත්‍යාවන් වලින් බැහැර වෙලා මේ දවසේ අපි මෙසියස් වහන්සේගේ පැමිණීම, සැමරීම, ඒ උදෙසා ප්‍රීති වීම මෙය මංගල්‍යයක් ලෙස පැවැත්වීම ඊටාම යහපත් දෙයක්. අපි දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් මේ කාලය ගැන සිහි කරමින් මෙසියස් වහන්සේගේ ලෝකයට පැමිණීමේ ප්‍රීතිය සිහි කරමින් අපි උන්වහන්සේගේ පාද පාමුලට මේ වෙලාවේ ගමන් කරමු. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. নমස්කාර වේවා, নমස්කාර වේවා. ඔබට ප්‍රශංසා වේවා. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා. ඔබගේ පාමුලට එනවා. මෙබඳු සමයක එදා අතීත ඊශ්‍රායලයේ ජනතාව බලාගෙන සිටියා ගැලවුම් කරුගේ පැමිණීම. ඔවුන් උදෙසා ගැලවුම් කරු පැමිණිලා මේ ලෝකයට, ඒ වගේම ඊශ්‍රායල් ජාතියට ගැලවීම සම්පූර්ණ ලෙස ලබා දෙයි කියලා ගැලවුම් කරුගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටියා. ඊශ්‍රායල් ජාතිය යුදෙව්වරුන් අවමත් මෙසියස් වහන්සේගේ පැමිණීම ඔවුන්ට හඳුනගන්නට බැරි වුණත් කිතුණු සභාව ලෙස අපි දන්නව දැන් මෙසියස් වහන්සේ පළමු වතාවට පැමුණුණා. ඒ පැමිණීම අපි සිහි කරනවා මෙබඳු කාලයක. ලෝකයේ පුරා කිතුණු සභාවන්, කිතුණු ජනතාව මෙසියස් වහන්සේගේ පැමිණීම අද සිහි කරනු ලබනවා. අපි ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. මෙබඳු කාලයක අපි ඔබගේ පැමිණීම සිහි කරනවා. ඔබ ඔබගේ රාජකීයත්වය පසෙක දමා ගව ලෙනක බිහි වෙන්නට ඔබ වහන්සේ යටහත් වූ බැවින් අපි ඔබ ඉදිරියේ වැඳ නමස්කාර කරනවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබ මනුෂ්‍ය ස්වරූපයෙන් පැමිණීම අපි මෙබඳු කාලයක සිහි කරනවා. රෝම පාලන සමයේ පටන් අතීත බබිලෝනි පාලනයේ පටන් ලෝකයේ පුරා ව්‍යාප්ත වෙලා තිබුණු දෙසැම්බර් මාසයට අදාළ සියලුම අන්‍ය දේව ඇදහිලි නමස්කාර ප්‍රතිස්ථාපනය කරමින් ඒ සියල්ල යටපත් කරමින් මේ කාලේ කිතුණු සභාව විසින් ලෝකයේ මුළුල්ලේ අද මෙසියස් වහන්සේගේ පොළවට පැමිණීම සමරනු ලබනවා. එදා කිසිවෙක්ගේ අවධානයට ලක් නොවුන ගව මඩුවක බිහි වුණු දේව පුත්‍රයාණන් වහන්සේගේ පැමිණීම මේ කාලේ අපි සිහි කරනවා. අපි ස්තුතිවන්ත හදවතකින් දෙවියන් වහන්සේගේ පාමුලට ගොස් උන්වහන්සේගේ ක්‍රියාවන් ගැන සිහිකොට ස්තුතිවන්ත හදවතකින් උන්වහන්සේට ප්‍රශංසා කරමු. කලකට පෙර ඒ බෙත්ලෙහෙ ශුද්ධ වූ නගරේ ජේසුස් මෙලොවට බිහි ගව මඩුවේ කලකට පෙර ඒ බෙත්ලෙහෙ ශුද්ධ වූ නගරේ ජේසුස් මෙලොවට බිහි ගව මඩුවේ සීත සුළං රැලි රසත හමත් සැතපීලයි දුප්පත් නෙඩේරුගේ බව ඇනගෙන ගවෙන වෙත යන්න රජතුන් කට්ටුව පිළිතුරක් ලැබී කරති අලකට පෙර ඒ බෙත්ලෙහෙ අතරේ ජේසුස් මෙලොවට
මරියතුමියගේ පෙම්බර මුහුණේ එළියක් විසිරුවේ දුසේතුමා කවිතාවක් නැදෙව් මනකට පිටු පෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා ඉවැසිවරු ඔබ කලකට පෙරදී ආසම් අවිනුදන් ආසම් අපගලවාරත්තේ ඔබ කලවාගත් සමි ඔබ යයි කවදද එන්නේ ඔබට නමස්කාර වේවා අපගේ ස්වාමීන් වහන්සේ ඔබ ඔබගේ ඒක ජාතක පුත්‍රයාණන් පොළවට දෙන තරම් ප්‍රේම කළා. මෙබඳු කාලයක මුළු ලෝකයේ මුළුල්ලේ අද කිතුරු සභාවන් දැන හෝ නොදැන ඔබ වහන්සේගේ පැමිණීම සිහි කරනවා. අද මුළු ලෝකයට මේ දිනය මංගල්‍ය දිනයක්. ඔවුන් දැන හෝ නොදැන පොළවේ රජතුමාගේ පැමිණීම සිහි කරනවා. අන්‍ය ජාතිකයන් පවා අන්‍ය ආගමිකයන් පවා අද දවසේ නිවාඩුගෙන අද මුළු ලෝකයේ මුළුල්ලේ මේ දිනය සමරනු ලබනවා. කිසිවෙක්ගේ අවධානයට ලක් නොවුන සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කළ හොනේ ගල ලොවෙහි ප්‍රධාන ගල බවට ඔබ පත් කළා. ඔබට නමස්කාර වේවා. මෙලොව වැඩිම ජනතාවක් සමරන ලෝකයේ ප්‍රධානම මංගල්‍ය දිනය බවට ඔබ වහන්සේ මේ දිනය පරිවර්තනය කළා ස්වාමී. එබැවින් අපි ඔබට ස්තුති කරනවා. සියලු දෙනා විසින් හෙලා දැකපු කිසිවෙක් ගණන් නොගත්ත ගව ඔරුවක ඉපදුන දේව පුත්‍රයාණන් ඔබ මහිමයට පමුණුවනු ලැබුවා. හලෙලූයා. ඔබට අද නමස්කාර කරනවා ස්වාමිනී. ඔබ කළ ක්‍රියාව අපි සිහි කරනවා. උන්වහන්සේ මේ ලෝකෙට එද්දී කවුද ගණන් ගත්තේ? උන්වහන්සේට උපදින්න නිවසක් දුන්නේ කවුද? තමන්ගේ ගෙදර ජේසුස් වහන්සේ උපදින පිණිස මරියතුමියට ජුසේතුමාට අවස්ථාවක් දුන්නේ කවුද? කිසිවෙක් අවස්ථාවක් දෙන්න කැමති වුණේ නැහැ. සියලු දෙනා ප්‍රතික්ෂේප කළා. අතේ කිසිදු මුදලක් තිබුණේ නැහැ. ගව ලෙනක ගව ඔරුවක ගැලවුම් කරු උපත ලැබුවා. සියලු දෙනාට රහස්සේ. නමුත් දෙවියන් වහන්සේගේ කැඳවීම මලත් උන්වහන්සේට ප්‍රේම කළ එඬේරුන්ට ස්වාමින් වහන්සේගේ දූතයා ප්‍රකාශ වී ගැලවුම් කරු පැමිණි බව අනාවරණය කරු ලැබුවා. එමෙන්ම ශාස්ත්‍රවන්තයන් ලියවිලි කියවා බලා මේ කාලේ මේ දිනයේ මේ වකවානුවේ පොළවට ගැලවුම් කරු පැමිණෙන බව තේරුම්ගෙන උන්වහන්සේව සොයාගෙන මග සලකුණු අනුව ඇමනුණු ලැබුණා. එලෙස ගැලවුම් කරු ලෝකයේ අවධානයකින් තොරව පොළවට බිහි වුණා. අන්න ඒ මෙසියස් වහන්සේගේ පැමිණීම අපි සිහි කරනවා. එදා යුදෙව්වරු මෙසායගේ පහන ඒ හනුකා මනෝරාවේ මැද තිබෙන පහන දල්වා එයින් සිහි කරනු ලැබුවේ මතු පැමිණෙනට යන මෙසියස් වහන්සේගේ පැමිණීමයි. දැන් එම ආලෝකය ලෝකයට සැබෑවට පැමිණ තිබෙන බව අපි දන්නවා. එය සිහි කරමින් අපි ඔබට නමස්කාර කරමින් ඔබගේ මහිමාන්විත ක්‍රියාවන් ගැන ඔබට ස්තුති කිරීම හැර අපිට වෙන කිසිවක් ඉතුරු වෙලා නැහැ ස්වාමිනී. ඔබ එය කළා. ඔබ ගැලවීම පොළවට ගෙනාවා ස්වාමින් වහන්සේ. නැවත උන්වහන්සේ පැමිණෙනවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී.
මනුෂ්‍යයාට කළ නොහැකි දේ ඔබ ඔබගේ ශක්තියෙන් ඔබගේ දිව්‍ය ප්‍රඥාව නුවණ මෙහෙයවා ඔබ වහන්සේ සිදු කළා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. සීත සුලං රැලි දසත හමන්දී හැකපීලයි පත් හෙඩේරු හේබව ගෙත නගලින් යන්නේ වඩ පිටරුම් නීරුම් නැගාමින් අරතුම් කෑගසති රජතුම් අත්තුල පිදුලක් රැටි පඳුරු හොක් කරති මරිය තුමියගේ පින්වර මුනේ එලියක් විසුනේ සේතුමා කිසිමාත් නැදෙව් අනකට පිටු බෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහියාමේ ඉවැසිවරු ඔහො කලකට පිරවීදේ මාසමිදේ අවින් මුදන්නට ආසමිදේ අප ගලවාගත් දෙව් සමිදු ඔබ යලි කවදද හෙන්නේ මාසමිදේ අවින් ආසමිදේ අප ගලවාගත් දෙව් සමි ඔබ යලි කවදද හෙන්නේ සියලු දෙනා නමස්කාරය දෙන්න. සියලු දෙනා නමස්කාරය දෙන්න. මේ දිනේ මංගල්‍ය සමරන්නට පෙර නමස්කාරයෙන් ආත්ම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරගන්න. දෙවියන් වහන්සේගේ පාමුල වැඳ නමස්කාර කරන්න. සර්ව බලධාරී දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. පොළවේ රජු හට නමස්කාරය දෙන්න. රජුන්ගේ රජ ස්වාමිවරුන්ගේ ස්වාමියා උසස් තැන්හි වැඩවාසය කරන සියලු බලැති දේව පුත්‍රයාණන් වහන්සේට ස්තුති කරන්න. ප්‍රශංසාව ලැබීමට උන්වහන්සේ සුදුසුයි කියා මහෝත්තම දෙවියන් වහන්සේ විසින් නියම කර තිබෙනවා. ඔබට නමස්කාර වේවා. දෙවියන් වහන්සේ සියලු බලයද ගෞරවයද පාලන අධිකාරීත්වයද ජේසුස් වහන්සේගේ පාමුලට දී තිබෙනවා. එබැවින් උන්වහන්සේට ස්තුති කරන්න. උසස් තැන්හි වැඩ වසයි සෑම කල්හි වාසය කරයි. උසස් තැන්හි වැඩ වසයි සෑම කල්හි වාසය කරයි. දිව්‍ය බලෙන් ආසුව කරයි. දිව්‍ය බලෙන් ආසුව කරයි. ජේසු 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 රජුන්ගේ රජ හෝසන්න ඔසවමින් හදවතින් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් ඔසවමින් රජුන්ගේ රජ හෝසන්න නමදින් මුළු හදවතින් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් ඔසවමින්
උසුහුසසු මගේ රාජ්‍ය ලබන්න උසුහුසසු මගේ රාජ්‍ය ලබන්න සෑම කල්හි මාගෙන යන්න බලයෙන් පූර්ණ වූ ජේසු 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 නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා අපගේ ස්වාමීන් වහන්සේ ඔබට මහිමයත් ගෞරවයත් ලබා දෙනවා අපගේ ස්වාමීන් වහන්සේ හලෙලූයා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ අපගේ ස්වාමිනී අපගේ ස්වාමිනී අපගේ ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා අපගේ ස්වාමීන් වහන්සේ හමනාතලි හිමිලි ආතිලි ආතිලි පිළිපිලි හැමෝම යටහත් සිටින් දෙවිඳුන් ඉදිරියේ නමස්කාරය දෙන්න සුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න පහුගිය දවසේ निराहाරයෙන් සහ යාඥාවෙන් දේව මෙහෙට සූදානම් වුණු අය මේ මොහොතේ මදහත්කාරකමේ යාඥාවන් වල යෙදෙන්න අනෙක් සියලු දෙනා යේසුස් වහන්සේගේ ලේනි වැසී දෙවියන් වහන්සේගේ පාද පාමුලට යටහත් වන්න ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ අබාලේ ආතලි හිබිලි කිදලි හිමිනි කෙලි ආතලි හිමිලි ආතලි 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 ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා උසස් තැන්හි වැඩ වාසයි සෑම කල්හි වාසය කරයි උසස් තැන්හි වැඩ වාසයි සෑම කල්හි වාසය කරයි දිව්‍ය බලෙන් ආසුව කරයි දිව්‍ය බලෙන් ආසුව කරයි දිව්‍ය බලෙන් ආසුව කරයි ඔබට නමස්කාර වේවා ස්වාමීනි ඔබට නමස්කාර වේවා ස්වාමීනි ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබගේ පාමුලට එනවා පොළවේ රජතුමනි නැවත පැමිණෙනට යන ගැලවුම් කරුවානනි පොළවට සම්පූර්ණ ගැලවීම ලබා දෙමින් දිව්‍යමය රාජ්‍ය පොළවට රැගෙන එන දේව පුත්‍රයාණනි ඔබට සියලු මහිමයන් ගෞරවයන් අපි මේ මොහොතේ ලබා දෙනවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා නත්තල යනු එකට එකතු වී කෑකි බෙදා ගනිමින් වසර අවසානයේ පැවැත්වෙන සැමරුම් දිනයකි. ළමයින් සහ පවුල එකට එකතු වී නත්තල් ගස අලංකාර කිරීමේ කාර්යබහුල මාසයකි. ළමයින් අලුත් සෙල්ලම් බඩු බලාපොරොත්තු වන කාලයකි. මක්නිසාද ඔවුන්ගේ සැමරුම් තෑගි නොමැතිව හිස්ය. එබැවින් ඔවුන් තෑගි ගෙනෙන කෙනෙක් දෙස බලා සිටිති. එම දරුවන්ට තෑගි මිලදී ගැනීම සඳහා මුදල් වැය කිරීමට දෙමව්පියන් වසර පුරා මහන්සි විය යුතුව තිබේ. එමෙන්ම අගහිකකම් ඇති අයට සහ දුප්පතුන්ට ධනවතුන්ගේ උපකාර ලබා ගැනීමට මේ වසරේ සුදුසුම කාලයයි.
පුණ්‍ය කටයුතු සහ යහපත් ක්‍රියා පෙන්වීම සඳහා සමහරු මේ කාලේ දුප්පතුන් හා අගහිගකම් ඇති අයව ව්‍යාපාර බවට හරවා ගනිති. තෑගි සහ මුදල් ලබා ගැනීමෙන් දුප්පතුන්ට తాවකාලික සතුටක් ලැබේ. සෑම වසරකම ඔවුන්ට ලැබෙන මෙම తాවකාලික සතුට මත ඔවුන් తాවකාලික ජීවිත ගොඩනගා ගනී. සමහරු මෙම සැමරුම් දිනය බීමත්ව ප්‍රීති වෙමින් ගත කරයි. බීම සහ කොක්ටේල් වලින් සතුට ලබමින් ඔවුන් නැටුම් ගැයුම් වල නිරත වෙති. ලෝකයේ අපට පෙන්වන නත්තල් සමය මෙයයි. ක්‍රිස්තුස් වහන්සේ නොමැතිව සැමරෙන ඕනෑම කෙනෙකුට තමන්ට ලැබෙන දේවල් වලින් සහ දෙන දේ සතුටු විය හැකි දිනයකි. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් ලෙස නව මතවාදවලට නමස්කාර කිරීමට වසරේ ඔවුන්ට ලැබෙන කාලයකි. හිස් බව හා අන්ධකාරයෙන් අවසන් වන වසරකි. කිතුනුවන් අතරට මෙම මහා සැමරුම පැමිණියේ කොහෙන්ද? නත්තලේ උපත දැන ගැනීමට අප ඉතිහාසයෙන් ඉගෙන ගත යුතුයි. මෙසේ සොවුන් අතරට පැමිණීමට පෙර මෙම උත්සවය ඊශ්‍රායල් ජාතිය තුළ ආරම්භ විය. ඇලෙක්සැන්ඩර්ගේ කාලයේදී ලෝකයේ ග්‍රීක දෙවිවරුන්ට හා ඔවුන්ගේ ක්‍රීඩාවලට නමස්කාර කරමින් සිටියේය. ග්‍රීකයන් කළ දේවලට ඊශ්‍රායලිතයන් ආකර්ෂණය විය. ඔවුන්ට අවශ්‍ය වූයේ ලෝකයේ සමග විනෝද වීමට හා ලෞකික සැමරුම් ඊශ්‍රායල් දේශයට ගෙන ඒමටයි. ඔවුන් මහා ඇලෙක්සැන්ඩර් සමග අත්වැල් වැදගත් ග්‍රීකයන් සමග විනෝද වීමට ක්‍රීඩා පිටිද ගොඩනගා ගත්ත. ඉන්පසු ඔවුහු තම දරුවන් දෙවියන් වහන්සේට චර්මච්ඡේදනය කිරීම නවතා ග්‍රීක දෙවිවරුන්ට තම දරුවන් කැප කරන්නට පටන් ගත්ත. ඔවුන්ට අවශ්‍ය වූයේ ඊශ්‍රායලය ලෝකයෙන් වෙන් කර තැබූ සියලු දෙවියන් වහන්සේගේ නීති කඩ කිරීමටයි. ඒ පසුව ඔවුන්ගේ පෞකාර ආශාවන් මුක්ති විඳීමට ග්‍රීකයන් සමග අත්වැල් බැඳගත හැකි බැවිනි. ඔවුන් වෙනත් දෙවිවරුන් සඳහා දෙවියන් වහන්සේ පාවා දුන්නේය. කිතුනුවන් වන අපි සතුටින් සිටීමට උත්සාහ කරන ආකාරයටම ඔවුනුත් විහිළු තාලු හා ප්‍රීතියට පත්වීම ලෝකයෙන් අපේක්ෂා කළේය. ඊශ්‍රායලයේ එක් කොටසකට අවශ්‍ය වූයේ ලෝකයෙන් වෙන් කරන නීති කඩ කිරීමටයි. අනෙක් පිරිස දෙවියන් වහන්සේ විසින් දෙන ලද නීතියට කීකරු වී මෙසියස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය. මේ ව්‍යවස්ථා පිළිපදින සහ ව්‍යවස්ථා කඩ කිරීමට කැමති ඊශ්‍රායලයේ ජනතාව සමග බෙදීමක් ඇති කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල් ජාතිය තුළ සිවිල් යුද්ධයක් හටගත්තේය. එකම සැබෑ දෙවි කෙනෙකු යටතේ සිටි ශක්තිමත් එක්සත් රට බෙදී ගියේය. ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු 4 වන අන්තියෝකස් මිනිසුන්ට ඔවුන්ගේ දෙවිවරුන් පමණක් නමස්කාර කිරීමටද දෙවියන් වහන්සේගේ වචනය තහනම් කිරීමටද ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේට නමස්කාර කිරීම තහනම් කිරීමටද නීතියක් ක්‍රියාත්මක කළහ. පූජා කරන ලද පැටළු පැටවුන් වෙනුවට ඔවුන් පූජා කිරීම සඳහා අපිරිසිදු ඌරන් පූජාසනයට ගෙනාවේය. ඔවුන්ගේ පිළිමවලට පූජා කළ ඌරු මස් අනුභව කිරීමට ඔවුහු ඊශ්‍රායල් ජනයාට බල කළහ. එය ප්‍රතික්ෂේප කළ අය මරා දැමූහ. පළමුව ග්‍රීක පිළිම සහ දෙවිවරු පැමිණියේ මිනිසුන්ට නිදහස සහ විනෝදය දෙමින්ය. ඊට පසු ඔවුන් තම නීති දෙවියන් වහන්සේගේ දරුවන්ට බලහත්කාරයෙන් අනිවාර්ය කළේය.
පසුව දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ අය මරා දමන ලදී. මේ නිසා සැබෑ පූජකවරුන් සහ දෙවියන් වහන්සේගේ සෙනඟ වෙන් වී පාලු කරේ සැඟවී සිටීහ. ඔවුන් සතුරන්ට එරෙහිව සටන් කිරීමට පටන් ගත්හ. සතුරාගෙන් දේශය ආපසු ලබා ගැනීම සඳහා මෙම ස්වල්ප දෙනා ග්‍රීක මහා හමුදාවන්ට විරුද්ධව කැරලි ගැසූහ. දේශය නැවත දිනා ගැනීමෙන් පසු ඔවුහු දේව මාලිගාව පවිත්‍ර කර දෙවියන් වහන්සේගේ මාලිගාව මේ වගේ දවසක කැප කළහ. එය හේබ්‍රු මාස අනුව කිස්ලෙව් මාසයේ 25 වන දින විය. ඔවුන්ගේ සැමරුම් කේන්ද්‍රගත වූයේ මෙසියස්ගේ පැමිණීම වෙතටයි. හනුකා ඉටිපන්දම් දල්වා උන්වහන්සේ එනතෙක් බලා සිටීමෙන්ද ග්‍රීක පිළිම වන්දනාවට එරෙහිව ලැබූ ජයග්‍රහණය සිහිපත් කිරීමෙන්ද ඔවුන් මේ උත්සවය සැමරීම සිදු කළේය. අවුරුදු 200කට පසු යේසුස් වහන්සේ ඔවුන් අතරට පැමිණ මෙම හනුකා සැමරුමේදී තමා මෙසියස් බව ප්‍රකාශ කළේය. මෙසියස් ඔවුන් අතරට එන විට ඔවුන් ගලවා ගනු ඇතැයි ඊශ්‍රායලය අපේක්ෂා කරගෙන සිටින නමුත් ඔවුන් නත්තල් දවසේදීම උන්වහන්සේට ගල් ගසන්නට උත්සාහ කළහ. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කළෝය. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ වැටීමෙන් පසු ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ඇදහිලිවන්තයන් මෙම දිනය සමරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේව කේන්ද්‍රගත කරගනිමින්ය. යේසුස් වහන්සේ ලෝකේ ආලෝකය බවට පත්විය. සතවර්ෂ ගණනාවකට පසු නත්තල් උත්සවය ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් අතර මහත් උත්සවයක් විය. අන්ධකාරයේ ජීවත් වූ සියලු ජනයාට ඔහු ආලෝකය විය. සියලු මිත්‍යා දෘෂ්ටික පිළිම සැමරුම් වෙනුවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරිය. ඔහු දුප්පතුන්ට හා අගයකකම් ඇති අයට ආලෝකය විය. එක් සැබෑ දෙවි කෙනෙකුට කීකරු වීමේ නියම ආශිර්වාදය යේසුස් වහන්සේ තුළින් ඔහු දැනගත්තෝය. ඊශ්‍රායලයට ලැබුණු පරිදි ක්‍රිස්තියානීන්ට බලය ලැබුණු අතර ඔවුන් ශ්‍රේෂ්ඨ ජාතීන් බවට පත්විය. නමුත් කනගාටුවට කරුණ නම් ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේව අත්හැර දැමුවා මෙන්ම ක්‍රිස්තියානීන්ද ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට ආදේශ කිරීම සඳහා පිළිම රැගෙන පැමිණීමයි. අද නත්තල් උත්සවය යනු ක්‍රිස්තුස් වහන්සේ හා දෙවියන් වහන්සේගේ වචනය නොමැති දිනයකි. ළමයින් නත්තල් ගස් සරසමින් තමන්ට තෑගිරගෙන පැමිණෙනවා යයි අසා ඇති මිත්‍යාවක් දෙස බලා සිටී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයන්ට මෙම දිනය වැදගත් වන්නේ මන්දැයි නව පරම්පරාවේ ක්‍රිස්තියානි දරුවන් දන්නේ නැත. සැබෑ අරමුණ මිත්‍යාවන් සමගින් යටපත් වී ඇත. අවුරුදු 2000කට පසු කිතුරුවන් මෙම දිනය සැමරීමට පටන් ගත්තේ මන්දැයි ඔවුන්ට අමතක වී ඇත. ඊශ්‍රායලය මෙන්ම දේව මාලිගාවද ග්‍රීක පිළිම වලින් වසා ගන්නා ලදී. එලෙසම ක්‍රිස්තියානි පල්ලිද මෙම මිත්‍යාවන් විසින් අකර්මණය කර ඇත. අද සැමරුම ක්‍රිස්තුස් වහන්සේ නොමැතිවය. පිළිමවල සහ සැරසිලිවල සැමරුම් පහන් මගින් පමණක් අද ලෝකයේ ආලෝකය දැල්වෙමින් පවතී. ඊශ්‍රායලයේ බෙදී ගිය ආකාරයටම සභාව බෙදී ගොස් විවිධ ධර්මයන් හා මතවාදයන්ට එරෙහිව සටන් කරයි. සැබෑ සැමරුම නැති වී පාලු කරේ සැඟවී ඇත. ආලෝකය ලෝකයේ නැති වී අන්ධකාරය ලෝකය වසා ගැනීමට පටන්ගෙන ඇත.
මේ දෙවියන් වහන්සේගේ දරුවන් වෙනත් පිළිම සහ මිත්‍යා සැනසිලි සඳහා දෙවියන් වහන්සේව පාවා දෙන වසරකි. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය ආදේශ කිරීම සිදු වෙමින් පවතී. ලෝකය භෝජන සංග්‍රහ පවත්වන අතර යේසුස් වහන්සේගේ නැවත පැමිණීමට සූදානම් වන අපේක්ෂාවෙන් සැබෑ ඇදිලිවතුන් නිරාහාරව සිටින වසර මෙයයි. ලෝකයේ අන්ධකාරයෙන් අපව මුදවා ගත හැක්කේ උන්වහන්සේට පමණයි. උන්වහන්සේගේ ආලෝකය නොමැතිව පවුල් සහ සභාවන් බෙදී යමින් පවතී. දෙවියන් වහන්සේගේ මාලිකාව සහ දෙවියන් වහන්සේගේ ජාතීන් හමුවේ සතුරාට ජය ලැබෙමින් පවතී. ශක්තිමත් කිතුණු ජාතීන් බෙදී ඇති අතර සිවිල් ජනයාගේ නොසන්සුන්තාවය ඉහළ යමින් පවතී. පල්ලි වසා දමන ලෙස රජය ඉල්ලා සිටී. නමුත් මේ නත්තල් උත්සවය සැමරීම සඳහා සාප්පු හා බාර් විවෘත කිරීමට ඔවුන් ඉඩ දී තිබේ. ඊශ්‍රායලීය ග්‍රීකයන් සහ රෝමවරුන් විසින් අල්ලා ගන්නා විට ඇති වුණා මෙන්ම අඳුරු දවස් පැමිණෙමින් තිබේ. කිතුණු ජාතීන් සතුරා විසින් යටත් කර ගැනීමට සූදානම් වන අතර දෙවියන් වහන්සේගේ සැබෑ ඇදහිලිවන්තයන් ලෝකයේ පාපය උදෙසා පූජා කරන බැටළු පැටවුන් ලෙස වෙන් කර ඇත. ලෝකය සිය ජයග්‍රහණය සමරන අතර සැබෑ ඇදහිලිවන්තයන් ඉදිරි දුෂ්කර කාලය ගැන වැළපෙමින් සිටිති. නමුත් දෙවියන් වහන්සේ තම ජාතීන් ගින්නෙන් පවිත්‍ර කරන බැවින් ප්‍රීතිවන්න. සැබෑ මෙසිය සහ ලෝකයේ රජතුමා තම මනාලිය බේරා ගැනීමට සූදානම් වෙමින් සිටී. එබැවින් යේසුස් වහන්සේ ඉක්මනින් පැමිණ ලෝකය ආලෝකවත් කර ලෝකයට සැබෑ සාමය ලබා දෙන ලෙස උන්වහන්සේට කීකරු වන සියලු දෙනා දෙවියන් වහන්සේට යාඥා කරන්න. එමෙන්ම නත්තල් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න. මෙසියස් වහන්සේගේ පැමිණීම සිහි කරමින් මතු පැමිණීමට සූදානම් වීමට ඔබ වහන්සේ අද දවසේ අපට මඟ පෙන්වන්න ස්වාමීන් වහන්සේ. අපි සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිත් හදවත් යටහත් කරගමු. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි මේ මොහොතේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු මේ වෙලාවේ අද දවසේ අපිට කතා කරන්න කියලා ඉල්ලා සිටිමින් දේව වචනය සඳහා අපි යාඥා කරමු. හාලෙලුයා. ශ්‍රීමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ අද දවස ගැන. ස්වාමිනේ මේ කාලය ගැන ඔබ වහන්සේ අප මැද ප්‍රකාශ වෙන නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ ආලේප කරදී සභා පාලකවරයා ඔබ වහන්සේ ස්පර්ශ කරන්ට අද දවසේ ඔබ වහන්සේගේ වචන තුලින් පමණක් අපට කතා කරන්නට අපේ ජීවිත මත අවශ්‍ය පරිවර්තනය වෙනස ඔබ වහන්සේ අපට ඇති කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම අද දවසේ ඔබ වහන්සේගේ වචන තුලින් අපට නිදහස් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමිනී. යම් බාධාවක් තියද ඒ සියලු බාධා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ දිව්‍යමය ආධිපත්‍ය බලයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. යම් කෙනෙක්ගේ සිතුවිලි වලින් බාධා කරනවාද යම් කෙනෙක්ට ඒ සියලු බාධා යේසුස් වහන්සේගේ නාමයෙන් මෙහෙම මොහොතේ ඉවත් කර දමනවා ස්වාමීනි. ඔබ වහන්සේ අප හැම කෙනෙක්ටම කතා කරන්නට අද දවසේ මේ දේවමයත් එක්ක සම්බන්ධ වෙන මේ දේවමයට හමුකම් දෙන හැම කෙනෙක්ගේම ජීවිත ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තයට යේසුස් වහන්සේගේ නාමයෙන් බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ අපට අවශ්‍ය මඟ පෙන්වීම අවශ්‍ය පරිවර්තනය ඇති කරගන්නට අවශ්‍ය කරුණාව ඒ සියලු මඟ පෙන්වීම ඔබ වහන්සේ අප මැද නිදහස් කරන්නට ඔබ වහන්සේගේ වචන තුලින් ඒ අවශ්‍ය බීජ
පළදරන පිණිස ඔබ වහන්සේ අපට ප්‍රකාශ වෙන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. මුළුමනින්ම අද දවසේ මේ දේව වචනේ ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කොට කැප කර. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නම. ආමේන් Amen. හරි. අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපේ අවධානය යොමු කරමු. දැන් අපි අද නත්තල් දිනේ වෙතට පැමිණලා තිබෙනවා. නත්තල් කාලය ගැන අපි පහුගිය දවස්වල බොහෝ කොට අධ්‍යයනය කළා. මේ කාලය පිළිබඳව දෙවියන් වහන්සේ අපට උගන්වපු දේවල් වෙතට අපි පහුගිය දවස්වල අවධානය යොමු කළා. මේකේ ආරම්භයේ සිදුුනේ කොහොමද? මුලින්ම ඊශ්‍රායල් ජාතිය විසින් ආලෝක පහන් පූජාව හෙවත් කැපකිරීමේ මංගල්‍ය පවත්වපු විදිහ මේ හැම දෙයක්ම අපි පහුගිය කාලේ අධ්‍යයනය කළා. ඉතින් අපි මුල ඉඳලා බැලුවා ඒක කොහොමද ආරම්භ වුණේ? ඒ හැම දෙයක් ගැනම අපි අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයන් වලට සම්බන්ධ වුණු අය තමයි ගොඩක් මෙතන ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. මේකේ ආරම්භය ගැන අපි අනුකා මංගල්‍යයට අදාළව අපි කරුණු පැහැදිලි කළා. අපි ඒවා මුලින් මතක් කරගමු. කොහොමද මේ කාලය මංගල්‍ය කාලයක් වුණේ, මේක ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන. ඉන් පසුව දෙවියන් වහන්සේ අද අපිට ලබා දෙන විශේෂ මඟ පෙන්වීම වෙතට අවධානය යොමු කරමු. අපි මුලින්ම බැලුවා මේක මංගල්‍ය කාලයක් වෙන්න හේතුව මොකක්ද? හතරවන අන්තියෝකස් කියන ග්‍රීක පාලකයාගේ සමයේ ඊශ්‍රායලයේ ඇති වුණු සිදුවීම්, ඊශ්‍රායල් ජනතාව ග්‍රීක පාලනයට ඇලුම් වෙලා එයට යටහත් වීම නිසා සිදුවුණු විනාශය, ඊශ්‍රායල් නායකයන් ග්‍රීක පාලනයට යොමු වීම නිසා ඊශ්‍රායලය ග්‍රීක යටත් විජිතයක් බවට පත් වුණා. හැබැයි මතතිය සහ ඔහුගේ පුත්‍රයන් එයින් වෙන් වෙලා වෙනම ජීවිතයකට ඇතුළු වුණ විදිහ, ඔවුන් කඳුකර ප්‍රදේශවල ඈත පළාත්වල වෙන් වෙලා ජීවත් වුණ විදිහ අපි අධ්‍යයනය කළා. ඉන්පසුව මතතිය සහ ඔහුගේ පුතුන් වන මැකබි පූජකවරුන් විසින් දියත් කළ කැරලි වලින්, ඔවුන් දියත් කළ සටන් වලින් නැවත යෙරුසලමේ බලය අල්ලගත් විදිහ අපි අධ්‍යයනය කළා. එලෙස බලය අල්ලගත් දේව මාලිගාව ඊශ්‍රායල් ජාතිය විසින් මෙබඳු කාලයක නැවත වතාවක් දෙවියන් වහන්සේට කැප කරනු ලැබුවා. ඒක හරියටම පැවැත්ුණේ යුදෙව්වරුන්ගේ කැලෙන්ඩර් ක්‍රමය අනුව. ඔවුන්ගේ කිස්ලව් කියන මාසයේ ඒ මංගල්‍ය පවත්වපු විදිහ අපි අධ්‍යයනය කළා. ඒ පිළිබඳව ද්විතීය සම්මත ග්‍රන්ථවල මැකබිවරුන්ගේ පොත්වල විස්තර වෙන ඉතිහාසය අපි පියවරෙන් පියවර පහුගිය කාලේ අධ්‍යයනය කළා. මේ කාලයට ඇත්තටම කිතුණුවන්ට දෙවියන් වහන්සේව අඳුරන සියලු සෙනගකට මංගල්‍ය කාලයක් ආරම්භ වුණේ ඔන්න ඔහොමයි. ඒක තමයි මේ මංගල්‍යයේ ආරම්භය. අපි ආරම්භය අධ්‍යයනය කළා. ඒ මංගල්‍ය පවත්වපු විදිහ අපි බැලුවා. එහිදී දල්වන ලද විශේෂ පහන ගැන අපි අධ්‍යයනය කළා. පහන් 9කින් යුක්ත අනුකා මනෝරාව ගැන අපි ඉගෙන ගත්තා. එහි මැද පිහිටි මෙසායාගේ පහනෙන් සංකේතවත් කළේ කුමක්ද කියන එක අපි ඉගෙන ගත්තා. එයින් සංකේතවත් කරනු ලැබුවේ මෙසියස් වහන්සේගේ පැමිණීම, පළමු පැමිණීම යුදෙව්වරු එයින් සංකේතවත් කරලා බලාපොරොත්තු වුණා. හැබැයි අපි දැන් දන්නවා මෙසියස් වහන්සේ පැමුණුණා. මෙසියස් වහන්සේ පැමිණිලා එදා සංකේතාත්මකව යුදෙව්වරුන් ඉටු කළ චාරිත්‍රයේ පරිදි මෙසියස් වහන්සේ ඇවිල්ලා ඒ පහනේ ආලෝකය අපි උන්වහන්සේ තුලින් අද ලබනවා. මෙසියස් වහන්සේගෙන් ආලෝකය අපි ලබනවා. ඉතින් මෙසියස් වහන්සේගේ පැමිණීමත් සමගම ගැලවීම ලැබූ ජනතාව කිතුණුවන් විදිහට හඳුන්වනු ලැබුවා. එම කිතුණුවන් ලෝකයේ පුරා ව්‍යාප්ත වුණා ටිකෙන් ටික. රෝම පාලනය පැවති සමයේ ව්‍යාප්ත වුණ කිතුණුවන් ලෝකයේ තැනින් තැන
ක්‍රිස්තුස් වහන්සේව ප්‍රදාන කරගෙන මෙම අතීත මංගල්‍යය පවත්වන්නට පටන් ගත්තා. මුලදී හනුකා මනෝරාවේ මැද තිබුණු මෙසියස් වහන්සේගේ පහන ප්‍රදාන වුණා මේ මංගල්‍යයේදී. හැබැයි ගැලවීම ලැබපු යුදෙව්වරු සහ අනෙකුත් ජාතීන් වල අය තේරුම් ගත්තා මෙසියස් වහන්සේ පැමිණලා තිබෙන්නේ. ඒක නිසා අපි දැන් උන්වහන්සේ ප්‍රදාන කරගෙන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රදාන කරගෙන මේ මංගල්‍ය පවත්වපු නිසා ක්‍රිස්මස් විදිහට ලෝකයේ පුරා මේ මංගල්‍ය පවත්වන්නට පටන් ගත්තා. එවකට ලෝකයේ පුරා තිබුණු විවිධ මංගල්‍යයන් විවිධ මිත්‍යා දේව ඇදහිලි යටපත් කරමින් මෙබඳු කාලයක කිතුණු සභාව ජේසුස් වහන්සේගේ පැමිණීම ප්‍රමුඛ කරගෙන මෙන්න මේ ක්‍රිස්මස් එක පවත්වන්නට පටන් ගත්තා. ඒක කිතුණුවන් ලැබපු ජයග්‍රහණයක් බව අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි දැන් ජේසුස් වහන්සේගේ පළමු පැමිණීම මේ කාලෙදී සිහි කරනවා. අතීතේ පටන්ම කිතුණු සභාව ඒක තමයි කළේ. ජේසුස් වහන්සේගේ පැමිණීම මෙසියස් වහන්සේගේ පොළවට පැමිණීම උන්වහන්සේ ඇවිල්ලා පොළවට දෙන ගැලවීම උන්වහන්සේගෙන් ලැබෙන ආලෝකය තමයි අපි මේ කාලේ සමරන්නේ. උන්වහන්සේගේ පැමිණීම නිසා තමයි මේ කාලය මංගල්‍ය කාලයක් බවට කිතුණුවන්ට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි දැන් මෙසියස් වහන්සේගේ පළමු පැමිණීම සිහි කළා වගේම උන්වහන්සේගේ මීළඟ පැමිණීම ගැන බලාපොරොත්තු වෙහි ප්‍රීති වෙමින් මේ මංගල්‍ය කාලය පැවැත්විය යුතුව තිබෙනවා. ඉතින් අපි දන්නවා මෙසියස් වහන්සේ ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේ ආවා. උන්වහන්සේ ඇවිල්ලා අපිට ගැලවීම ලබා දුන්නා. දැන් උන්වහන්සේව අදහන මේ සියලු දෙනා ගැලවීම ලබලා තිබෙන්නේ. ඒ වගේම ඒ ගැලවීම සම්පූර්ණ කරන පිණිස මීළඟට ජේසුස් වහන්සේ නැවත වතාවක් පැමිණෙන්නට නියමිතයි. මෙබඳු කාලයක අපි මෙසියස් වහන්සේගේ දෙවන පැමිණීමත් සිහි කරනවා. මුලින් අපි දැක්ක මෙසියස් වහන්සේ ඇවිල්ලා දෙන ගැලවීම තමයි ක්‍රිස්මස් එකේදී සිහි කළේ. යුදෙව්වරු හනුකා මංගල්‍යයේදී සිහි කළේ. හැබැයි දැන් අපිට තව දෙයක් තිබෙනවා. ජේසුස් වහන්සේ නැවත එනවා. අන්න ඒ පැමිණීම ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීමත් අපි මෙබඳු කාලයක සිහි කරනවා. මේක තමයි මේ නත්තලේ ප්‍රමුඛතාවය. හැබැයි බොහෝ වැරදි මිත්‍යා ඇදහිලි වලින් මේ ප්‍රමුඛතාවය ලෝකයට නැති වුණු විදිහ අපි අධ්‍යයනය කළා. නත්තලට එකතු වුණු මිත්‍යා ඇදහිලි මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒව එකින් එක බැලුවා. නත්තල් ගහ මිත්‍යා ඇදහිල්ලක් වෙන්නේ ඇයි කියන එක අපි බැලුවා. ඒක හරියට ලංකාවේ ඔය දෙහි මිරිස් එල්ලනවා වගේ අලුතෙන් ගයක් හදද්දී පුහුල් එල්ලනවා වගේ මිත්‍යාවක්. ඒක මිත්‍යාවක් වෙන්නේ ඇයි කියන එක අපි සම්පූර්ණ අධ්‍යයනයක් කළා. ඒවා ඔබට කලින් පාඩම් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක අපි සවිස්තරාත්මකව බැලුවා. ඒ වගේම නත්තල් 100 කියන චරිතය සුද්ධවන්ත නමස්කාරයක් වෙන්නේ ඇයි කියන එක අපි බැලුවා. ඒ වගේම ඒක අපි නත්තලට අදාළ කළගත යුතු නැත්තේ ඇයි කියන එක අපි ඉගෙන ගත්තා. ඒ බඳු දේවල් වලින් මිත්‍යාවන් සහ වෙනත් වැරදි ඇදහිලි ක්‍රමවලින් නත්තලේ තිබුණු මේ සැබෑ අර්ථය එදා යුදෙව්වරු පවත්වපු අර්ථය සහ මුල් කිතුණු සභාව අදහස් කළ ඒ අදහස නැති වෙලා ගිහිලා තිබෙන විදිහ අපි ඉගෙන ගත්තා. ඉතින් අද අපි මේ නත්තල් දවසේදී අධ්‍යයනය කරන්න යන්නේ සැබෑ නත්තල තුල අපි ඇත්තටම දෙවියන් වහන්සේ අපට ලබා දෙන මඟ පෙන්වීම කුමක්ද? දැන් පළවෙනි පැමිණීම වෙලා තිබෙන්නේ. ඒ පළවෙනි පැමිණීම සිදු වුණ නිසා තමයි දැන් ඔබ ගැලවිලා උන්වහන්සේව අදහාගෙන සිටින්නේ. දැන් උන්වහන්සේගේ මීළඟ පැමිණීම තමයි වෙන්න තියෙන්නේ. මේ බයිබලයේ කියපු ගොඩක් දේවල් සිදු වුණා. සිදු වෙලා ඉවරයි. දැන් අවසාන කොටස තව ඉතුරු වෙලා තිබෙනවා. ඒ කොටස තමයි ජේසුස් වහන්සේ මීළඟට නැවත පැමිණෙන්න ඕන. ඒ පැමිණීමත් සමග තමයි මේ ගැලවීම සම්පූර්ණත්වයකට පත් වෙන්නේ. මේ නත්තල් සමයේ අපි සමරන අපි සිහි කරන ඊළඟ දේ තමයි පළමු පැමිණීම වගේම ඊළඟ පැමිණීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ඒතර කොයි කාලෙද ආයසරයක් එන්නේ? ආයසරයක් ජේසුස් වහන්සේ කොයි කාලෙක පැමිණෙයිද? ඉතින් මිනිස්සු ශත වර්ෂ ගාණක් බලාගෙන සිටියා ජේසුස් වහන්සේ කොයි කාලෙක එයිද කියලා.
සමහරුන්ට ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන බලාගෙන ඉඳලා එපා වුණා. සමහරු හිතුවා ජේසුස් වහන්සේම එයිද දැන් එයිද කියලා. සමහරු සැකපල කළා. සමහරු ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුල පැමිණෙයි කියලා බලාපොරොත්තු වුණා. ඉතින් ගොඩක් අය දීර්ඝ කාලයක් මේ දේ බලාපොරොත්තු වෙලා සිටියා. දැන් අද මේ නත්තලේදී අපි සිහි කළ යුතු ප්‍රධානම දෙයක් ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම. උන්වහන්සේ ඇවිල්ලා එක සැරයක් ගිහිල්ලා ගැලවීම දුන්නා. දැන් ඊළඟ පැමිණීම කොයි කාලයක සිදු වෙයිද? මේ ගැන සමහරු විවිධ අදහස් දක්වනවා. සමහරු බලාපොරොත්තු අතහැරලා තිබෙනවා. සමහරු සැක පළ කරනවා. සමහරු විවිධ අදහස් දක්වනවා. ජේසුස් වහන්සේ දැම්ම එයිද කොයි කාලෙක එයිද කියන එක ගැන විවිධ ප්‍රශ්න ලෝකේ මතුවලා තිබෙනවා. දැන් අපි පහුගිය කාලේ අධ්‍යයනය කළා මෙසියස් වහන්සේගේ පැමිණීම කොයි කාලෙක සිදු වෙයිද? ඒකට කාලය ආසන්න බව අපි උගන්වනු ලැබුවා. ඒ කාලය ආසන්නයි කියලා ඉගැන්වුවමත් ඒකටත් විවිධ අයට ප්‍රශ්න මතුවුණා. ඇත්තටම කාලය ආසන්නයිද? දැන් කාලය ආසන්නයි කියලා ඉගැන්වුවේ මේ වකවානුවේ විතරද? මුල් කිතුණු සභාවත් ජේසුස් වහන්සේගේ පැමිණීමට කාලය ආසන්නයි කියලා තමයි කිව්වේ. මීට අවුරුදු 500 ගානකට පෙරත් මීට ශතවර්ෂ ගානකට පෙරත් ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි කියලා තමයි කිව්වේ. එතකොට දැන් හැමදෑම ආසන්නයි කිය ඉන්නෝ ඇත්තටම ආසන්නද? ගොඩක් අය බලාගෙන හිටිය තමන්ගේ ජීවිත කාලය තුල ජේසුස් වහන්සේ එයි කියලා සමහරු ඒ අපේක්ෂාවෙන් වැඩ කළා. එබඳු සේවය කරපු සමහර දේව සේවක සේවිකාවන් අද පසුබට වෙලා ඉන්න සමහර අය. සමහරු කියන නෑ ඒක ඉතින් අපිත් ඔය කාලේ බලාගෙන හිටිය ජේසුස් වහන්සේ එයිද නැද්ද කියලා. උන්වහන්සේ එයි කියන විශ්වාසයෙන් අපිත් හිතුවා අපේ ජීවිත කාලය තුල ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම බයිබලයේ කියලා තියෙන විදිහට අපිට දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. ලෝකේ අවසානය ජේසුස් වහන්සේගේ පැමිණීමට කාලය දැන් ආසන්නයි කියලා අපිත් හිතුවා කියලා සමහර දේවදාසයෝත් කියනවා. පරිණත වැඩිහිටි දේවදාසයෝ කියනවා. හරි. ඔයාලා දැන් උගන්වනවා ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟට ඇවිල්ලා තිබෙනවා. හරි. ඔය පැමිණීම ළඟයි කියලා උගන්වන්න පටන් ගත්තේ අද ඊයක නෙමෙයි. ඕක ගොඩාක් කල ඉඳලා උගන්වනවානේ. හැබැයි උන්වහන්සේගේ පැමිණීමක් නම් අපි තාම අත්දැක්කේ නැහැ කියලා ගොඩක් අය කියනවා. ඉතින් දැන් අපිත් ඔබට ඉගැන්වුවා උන්වහන්සේගේ පැමිණීම ළඟයි. දැන් ඔබටත් ප්‍රශ්න ඇති වෙනවා ඇති. ඇත්තටම ළඟද? මීට අවුරුදු 100කට කලිනුත් අපි වගේම පැමිණි සේවක සේවිකාවන් මොකද්ද කිව්වේ? උන්වහන්සේගේ පැමිණීම ළඟයි. ඕකනේ ඉගැන්වුවේ ඉතින්. ජේසුස් වහන්සේගේ ගෝලයෝ ඒ කාලේ මොකද්ද කිව්වේ? ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි. ඒකට සූදානම් වෙන්න. දැන් වසර 2000 ගානකට පසුව අපිත් ඔබට කියන පැමිණීම ළඟයි. ඉතින් ගොඩක් දෙනෙක්ට ඒ ගැන තිබුණු දැඩි විශ්වාසය දැන් අවම වෙලා තිබෙනවා. හරි පැමිණීම ළඟයි. ඒක ඕක තමයි ඉතින් කිතුණු ස්වභාවයේ අතීතයේ ඉඳලම ඉගැන්වුවේ ඕකනේ. ඉතින් කිතුණු ස්වභාවයේ හරි ඉතින් ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා තමයි උගන්වන්නේ. දැන් ඒක නිකන් අර පුරුද්දකට ගිහිල්ලා පැමිණීම ළඟයි උගන්වන එකත් පුරුද්දකට ගිහිල්ලා ඉගෙන ගන්න එකත් අද පුරුද්දකට ගිහිල්ලා පැමිණීම ළඟයි. හරි ඉතින් හරි දැන් හරිනේ ඉතින් ඕක තමයි ඉගැන්වීම වෙන මොකක්ද ඉතින්. ඉතින් ගොඩක් අය කියනවා පැමිණීම ළඟ නම් තමයි. හැබැයි දැම්ම වෙයිද ඕක? ඕක ගොඩක් කට්ටිය අපිටත් කලින් ඔය පැමිණීම ළඟද නැද්ද කියලා බලබල හිටියා. හැබැයි ඇත්තට මේක උනාද කියලා ප්‍රශ්නයක් ගොඩක් අයට ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අද අපි බලන්න යනවා ජේසුස් වහන්සේ මේ ගැන මොකද්ද කිව්වේ කියන එක ඇත්තටම අපි වටහා ගන්න අවශ්‍යයි. කොහොමද ඇත්තටම කොයි කාලෙක පැමිණෙයිද? මේ ගැන ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? අපි ඒ ගැන බලමු. අපි මේ වෙලාවේ මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 3 වන පදයේ සිට 14 වන පදේ දක්වා කියවමු. එතකොට ඔබට තේරෙයි මීට අවුරුදු 500කට පෙර පැමිණීම ළඟයි කියන එකේ මීට අවුරුදු 100කට කලින් පැමිණීම ළඟයි කියන එකේ ඒ වගේම ජේසුස් වහන්සේගේ ගෝලය මුල් කිතුණු ස්වභාවය ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියන එකේ සහ දැන් අපි ඔබට
උන්වහන්සේගේ පැමිණීම ළඟයි කියන එකේ තියෙන වෙනස මොකක්ද කියන එක ඔබට මේ පරිච්ඡේදයේ කියවද්දී තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් තේරුම් කරලා දෙන්න යන්නේ. අපි 24 වන පරිච්ඡේදයේ 3 සිට 14 වන පදේ දක්වා කියවමු. ශුද්ධ මතෙව් 24 වන පරිච්ඡේදය දේවමාලිගාවේ විනාශය හා ලෝකාන්තිමය පිළිබඳ අනාගත කීම. 3 වන පදයේ සිට උන්වහන්සේ ඔලිව් කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලක සිද්ධ වන්නේද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දයි අපට කිව මැනවයි කීවෝය. ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කිසිවෙක් නුඹලා මුලා නොකරන්නන් ලෙස බලා ගනිල්ලා. මක් නිසාද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. යුද්ධ සහ යුද ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලබෙන්නට බලා ගනිල්ලා. මක් නිසාද මේ සියල්ල සිදුවන්නට ඕනෑය. නොමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක් නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළොකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවින්නාවල පටන් ගැනීමය. එකල ඔවුහු නුඹලා පීඩා විදීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නහුය. එකල බොහෝ දෙනෙක් බාධාවන්ට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඔවුනොවුන්ට වෛරවන්නෝය. නොයෙක් බොරු අනාගත වත්ෘත්වරුන් නැකිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. අධර්මිෂ්ඨකම බොහෝ වන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. නොමුත් අන්තිමය දක්වා ස්ථීරවම සිටින්නාම ගැලවෙන්නේය. රාජ්‍ය මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. හරි. මොකක්ද දැන් මේ කියන්නේ? ඇත්තටම ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම සහ අවසානය සිදුවෙන ආකාරය ජේසුස් වහන්සේම විස්තර කරනවා. කොහොමද මේක වෙන්න යන්නේ? හරිද? මේ කියනවා ජේසුස් වහන්සේ ඔලිව කන්දේ අනියම ඉන්න වෙලාවේ ගෝලයෝ කිහිප දෙනෙක් ඇවිල්ලා අහනවා ඇත්තට මේ අන්තිම කාලය ගැන දැන් ඔබ කිව්වා මේක කොහොම වෙයිද? කොයි කාලේ අපිට අත්දකින්න ලැබෙයිද? ජේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලාගනිල්ලා. මෙන්න මේ වගේ දේවල් ටිකක් මේ ලෝක සිද්ධ වෙනවා. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන ඇහෙනෝ කැළඹිලි ඇති වෙනවා. ඒ වගේම රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව නැගී සිටිනවා. සාගත පොළොංකම්පා ආදී විවිධ ගාවිනාවන් විවිධ ස්වභාවික විපත් ලෝකේ පුරා අහන්න දකින්න ලැබෙනවා. දැන් වසංගත පැමිණෙනවා. විවිධ භූමි කම්පාවන් පැමිණෙනවා. එක එක දේවල් සිදු වෙනවා. දැනුත් වසංගතයක් ලෝකය පුරා පැතිරිලා තියෙනවා. ඉතින් ගොඩක් අය කියනවා දැන් මේ වසංගත ඇවිල්ලා තිබෙන්නේ පොළොව කම්පා ලෝකේ තැනින් තැන ඇති වෙනවා. යුද්ධ ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසා දැන් ලෝකේ අවසානය සහ ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා ගොඩක් අය කියනවා. ගොඩක් හිතුණුවන් එහෙම කියද්දී අනිත් පැත්තට තව පිරිසක් කියනවා දැන් වසංගත ආවේ මේ කාලේ විතරද? මේ 2000 ද වසංගතයක් ලෝකෙට ආවේ. ඒතර මීට කලින් වසංගත ඇවිල්ලා නැද්ද? 1400 ගණන් වල 500 ගණන් වල ලෝකෙට මීට වඩා දරුණු විදිහට වසංගත පැමුණුණා. එතකොට දැන් භූමිකම්පා එන්නේ මේ 2000 ගණන් වල විතරද? මීට ඉහත කාලවල ඔයිට වඩා භූමිකම්පා මේ පොළොවට ඇවිල්ලා තිබෙනවා. බෝ වෙන රෝග දැන් තියෙනවා. ඒක විශාල ලෙස පැතිරෙනවා. එතකොට මේක ආවේ දැන් විතරද? දැන් සමහරු අපි අසනෝ බොහෝ අය උගන්වද්දී අපිත් මේ ගැන පැහැදිලි කරද්දී දැන් මේ වසංගත එනවා. මේ අනතුරු ඇඟවීම් තමයි මේවා ගාවිනාවල පටන් ගන්න. මේ අනතුරු ඇඟවීම් වලින් ඔයාලා තේරුම් ගන්න ඕන පොළොවේ අවසානය සහ ජේසුස් වහන්සේගේ පැමිණීම ලං වෙලා කියලා කියනකොට බොහෝ දෙනෙක්
සාධාරණව නගන ප්‍රශ්නයක් වෙන එක ඇත්තටම සාධාරණයි. දැන් කවුරුවත් නෑ එහෙම නෑ මීට කලින් වසංගත ඇති වුන්නේ නෑ කියලා කියනවා ඒක වැරදි. හරිද? මීට කලින් මීට වඩා වසංගත ලෝකේ ඇති වෙලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ කියන කතාව සාධාරණයි. දැන් කවුරු හරි කියනවා නම් වසංගත ලෝකේ වෙලාගෙන තියෙන නිසා මේ ස්වභාවික විපත් මේ කාලේ වැඩි නිසා දැන් යේසුස් වහන්සේගේ පැමිණීමට කාලය ළඟයි. මිනිස්සුන්ගේ ප්‍රේමය හීන වෙලා තිබෙනවා. මිනිස්සු එකිනෙකනාව විනාශ කරගන්න තැනට ඇවිල්ලා තිබෙනවා. ඒක නිසා යේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා කවුරු හරි කියනවා නම් ඒකට අනිත් පැත්තට ගෙන තර්කය ඉතා සාධාරණයි. මිනිස්සුන්ගේ ධර්මකම තියෙන්නේ දැන් විතරද? මිනිස්සුන්ගේ ප්‍රේමය හීන වුණේ දැන් විතරද? නෑ, මීට අවුරුදු 10 ගානකට පෙර ඉඳගෙන මිනිස්සුන්ගේ ප්‍රේමය කොහොමත් හීනයි. එතකොට ස්වභාවික විපත් දැන් එන නිසා යේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම එයි කියලා යමෙක් කියනවා නම් ඒකට විරුද්ධව නගන තර්කය සාධාරණයි. එතකොට ස්වභාවික විපත් එන්නේ මේ කාලෙ විතරද? මීට කලින් කොච්චර මීට වඩා ස්වභාවික විපත් ඇවිල්ලා කොච්චර වසංගත ඇවිල්ලා තියෙනවද? එතකොට එහෙනම් ඒ කාලේ හිටපු කට්ටියත් කිව්වේ එහෙනම් කාලය ආසන්නයි කියලා. එතකොට ඇත්තටම කාලය ආසන්නයි. තව අවුරුදු ගාණක් ගිහිල්ලත් එහෙනම් විපත් එයි. එතකොටත් ඔයාලා කී ඉඳී කාලය ආසන්නයි කියලා. සාධාරණ තර්කයක්. ඇත්ත කතාවක්. යාලා කියන කතාව ඇත්ත. හැබැයි මේ ගැන ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නොයෙක් තැන්වල සාගතද පොළොව කම්පාද සිදු වෙනවා ඇත. මෙබඳු ස්වභාවික විපත් ලෝකේ පුරා සිදු වෙනවා. 8 වෙනි පදය මේ සියල්ල වනාහි ගාවිනාවල පටන් ගැන්මය. එකල ඔහු නුඹලා පීඩා විදීමට පාවා දී මරන්නෝය. නුඹලා මාගේ නාමයෙන් නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නෝය. ඒතර කවුරු හරි කියනවා නම් දැන් කිතුණු සභාවට පීඩාව වැඩි, කිතුණු ජාතිය ලෝකේ අනෙකුත් ජාතීන් වලින් ප්‍රතික්ෂේප වීගෙන යනවා. අන්න ඒක නිසා දැන් ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නට ඇවිල්ලා ඇති. ආසන්නයි කියලා කවුරු හරි උගන්වනකොට ඒකට විරුද්ධව කවුරු හරි තර්කයක් ගේනවා නම් දැන් කිතුණු සභාවට පීඩා ආවේ දැන් විතරද? දැන්ද කිතුණු සභාවට පීඩා තියෙන්නේ? නෑනේ. මේ සභාව පටන් ගත්ත කාලේ ඉඳලම කිතුණු සභාවට පීඩා පැමුණුණා. එකිනෙකනාව පාවල දුන්නා. අනෙකුත් ජාතීන් විසින් කිතුණු සභාව මැඩපවත්වන්න අතීතේ ඉඳලම වැඩ කරා. එතකොට දැන් කිතුණු සභාවට පීඩාවක් එනවා කියලා ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි කියන එක සාධාරණ එකක් නෙමෙයි. කවුරු හරි කියනවා නම් ඒක එහෙම නෙමෙයි. ඔයාලා තව කාලයක් ගිහිල්ලත් පීඩාවක් එනකොට කියයි ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා. මොකද මීට අවුරුදු 500කට කලින්, මීට අවුරුදු දහස් ගානකට කලින් කිතුණු සභාව බිහි වෙනකොටම පීඩා තමයි කිතුණු සභාවට ආවේ. ඉතින් පීඩා එන පළියට ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි කියලා ඔයා කොහොමද කියන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඒක ඊටාම සාධාරණ ප්‍රශ්නයක්. ඇත්ත තමයි. දැන් මොකද කිතුණු සභාවට තියෙන පීඩාව? දැනට වඩා පීඩා ඉතිහාසයේ තිබුණා. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්න ඕය. ඔවුනොවුන්ට වෛරවන්න ඕය. නොයෙක් බොරු අනාගත වක්තවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්න ඕය. අධර්මිෂ්ඨකම බෝවන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමයේ හීන වන්නේය. දැන් කවුරු හරි කිව්වොත් මේ කාලේ බොරු අනාගත වක්තවරු ඇවිල්ලා ඉන්නවා. සභාවේ ප්‍රේමයේ හීන වෙලා තියෙනවා. සභාවේම අය එකිනෙකනාව පාවල දෙනවා. බොරු අනාගත වක්තවරු ආපු නිසා ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි. දැන් පොළවේ අවසානයේ ළඟයි. මොකද බොරු අනාගත වක්තවරු හැම තැනම අද ලෝකේ පුරාම එක එක අය අනාගත වක්තවරු කියාගෙන ගොඩාක් මුලා කරන අය පැමිණිලා ඉන්නේ. ඉතින් සමහරු කියනවා දැන් මෙන්න මේකන වෙලා තියෙන්නේ. දැන් ලෝකේ බොරු අනාගත වක්තවරු කිතුණු සභාව ඇවිල්ලා තියෙනවා. ප්‍රේමයේ හීන වෙලා තියෙනවා. ඒක නිසා ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි කියලා කියද්දී කවුරු හරි තර්කයක් කරොත් දැන් බොරු අනාගත වක්තවරු ඉන්නේ මේ කාලේ විතරද හිටියේ? දැන් විතරද හිටියේ? ඉස්සර බොරු අනාගත වක්තවරු හිටියේම නැද්ද? එතකොට ඒ කාලේ ප්‍රේමය හොඳට තිබුණාද? ඒ කාලේ එක්කෙනෙක්ව පාවල දුන්නේ නැද්ද? නෑ. පටන් ගත්තම පාවල දීමකින්. එකට හිටපු ගෝලය 12 දෙනාගේ එක්කෙනෙක් ජේසුස් වහන්සේ පාවල දිරන පටන් ගත්තා. ප්‍රේමයේ හීන වීම, එකිනෙකනාව පාවල දීම ඉතිහාසෙත් තිබුණා.
කවුරු හරි ඒ ගේන තර්කය සාධාරණයි. දැන් ඔයා කියන්නේ කොහොමද මේ බොරු අනාගත වක්තවරු ආවා කියලා, සභාවේ පාවාදීම් ඇති වුණා කියලා, ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා ඔයා කියන්නේ කොහොමද? ඉතින් දැන් විතරක් නෙමේ පාවාදීම් සහ බොරු අනාගත වක්තවරු සිටියේ. ඉස්සර ඉඳලම හිටියා කියලා කිව්වොත් ඇත්ත කතාව හරි. ඒක සාධාරණ තර්කයක්. ඉස්සරත් හිටියා. මෙන්න මේ නිසා ජේසුස් වහන්සේ මොකද්ද මේ ගැන කියන්නේ එතකොට? ඒතර කොහොමද මේ අන්තිමේ අඳුනගන්නේ? ජේසුස් වහන්සේගේ පැමිණීම ඇත්තටම ළඟද නැද්ද කියලා අඳුරගන්නේ කොහොමද? ජේසුස් වහන්සේ කියනවා මේවා ඔක්කොම මොනවද? මේ ප්‍රේමයේ හීන වෙනවා. බොරු අනාගත වක්තවරු නැගිටිනවා. මේ ස්වභාවික විපත් ඇති වෙනවා. යුද්ධ කෝලහල ඇති වෙනවා. මේවා ඔක්කොම ගාවිනාවල පටන් ගන්නවා. මේක තමයි පටන් ගන්න. මේවා සාමාන්‍යයෙන් සිදු වෙනවා. හැබැයි ඊළඟට මොකද්ද කියන්නේ? මේවා ආව කියලා නුඹලා කලබල වෙන්න එපා. නුඹලා එකිනෙක කෙනා මුලා නොකරන හැටියට බලාගෙන ඉල්ලා. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. 5 වෙනි පදය. නොකැළඹෙන්නට බලාගෙන ඉල්ලා. මක්නිසාද මේ සියල්ල සිදු වෙන්නට ඕනෑය. නමුත් ඒ වනතුරුත් අන්තිමේ නොපැමිණෙන්නේය. ජේසුස් වහන්සේ කියනවා හරි මේ ඔක්කොම වෙනවා. බොරු අනාගත වක්තවරුත් වෙනවා. ස්වභාවික විපත් වෙනවා. මේ ඔක්කොම වෙනවා. සභාවේ අය හානි කරගන්න ඔයාලව පාවල දෙනවා. ප්‍රේමයේ හීන වෙනවා. යුද්ධ ඇති වෙනවා. නමුත් මේවා ආවා කියලා ලෝකයේ අවසානයේ හෝ ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම ඒකෙන් බලා ගන්න බෑ කියලා තමයි මේ ජේසුස් වහන්සේ මේ කියන්නේ. දැන් පැහැදිලිද? එතකොට අනික් කට්ටිය නගපු තර්කයේ සාධාරණයි. ලෝකේ වසංගතයක් ආවා කියලා, ස්වභාවික විපත් වැඩි වුණා කියලා කොහොමද ජේසුස් වහන්සේ පැමිණෙනව ළඟයි කියලා කියන්නේ? සභාවට පීඩා ආවා කියලා, බොරුකාරයෝ ආවා කියලා. ඒකෙන් ළඟයි කියලා දැනගන්න බෑ. ජේසුස් වහන්සේ කියනවා ඒකෙන් ළඟයි කියලා ඔයාලට දැනගන්න බෑ. මක්නිසාද මේ සියල්ල සිදු වෙන්නට ඕනෑය. නමුත් ඒවරතුරුත් අන්තිමේ නොපැමිණෙන්නේය. මේ ඔක්කොම එනවා. ඒ වුණාට අන්තිමේ එන්නේ නැහැ. එතකොට මෙච්චර කල් අපි බලා හිටියේ මේ එක එක ලකුණු වලින් අපි බලාගෙන හිටියා. අන්තිමේ දැන් එයි මීට අවුරුදු 500කට කලිනුත් කිව්වා. වසංගත එනකොට ලෝකයේ පුරා වසංගත වෙලා ගන්නකොට අය කිව්වා මේ ඔන්න දැන් මහා වසංගතයක් එනවා. ඒක නිසා දැන් මහා මාරිය ඇවිල්ලා තියෙනවා. වසූරිය ඇවිල්ලා තියෙනවා. කලිනුත් ආවනේ මහා විශාල වසංගත. ඒ කාලේ කිව්වා දැන් ඔන්න මේක නිසා ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා. ඒ කට්ටිය කිව්වා. එතකොට අනික් කට්ටිය විරුද්ධව කතා කළා. ජේසුස් වහන්සේත් මොකද්ද කියන්නේ? ඒ වසූරියාව කියලා මේක මංගේ පැමිණීම ලඟ වෙන්නේ නැහැ. වසංගතයක් ආව කියලා, ස්වභාවික විපතක් ආව කියලා ඒකෙන් මගේ පැමිණීම මැනගන්න බෑ. එහෙනම් කොහොමද උන්වහන්සේගේ පැමිණීම මැනගන්නේ? කොහොමද දැනගන්නේ? දැන් ඔබ සියලු දෙනා දැන් අපි දකිනවා WhatsApp වල මේ දවස්වල ෂෙයා කරනවා. අර පෞගිය කාලේ අර කෙනෙක්ට ලංකාවේ කෙනෙක්ට පාකිස්තානයේදී ගහලා මරද්දි ඒ වීඩියෝ එක ෂෙයා කරලා තිබුණා. බලන්න මිනිස්සුන්ගේ ප්‍රේමයේ හීන වෙලා ඒක නිසා ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා සමහරු ෂෙයා කරලා තිබුණා WhatsApp වල. ඔහොම ගහලා මැරුවේ මේ කාලේ විතරද? මීට කලින් ඔయిత වඩා විනාශකාරී දේවල් සිදු වුණා. මේ කොවිඩ් වසංගතය එනකොට WhatsApp වල ෂෙයා කරලා ඔයාලත් ෂෙයා කරන්න. දැන් මේ ලෝකේ වෙලාගෙන වසංගතයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියලා අපේ කිතුණුව මේ WhatsApp වල ෂෙයා කරනවා. Facebook එකේ ෂෙයා කරලා තියෙනවා. මීට ටික මාස කිහිපයකට කලින් ඊශ්‍රායල යුද්ධයක් ඇති වුණා. ඊශ්‍රායලය නැවත යුද්ධයකට පැටළුණා. ඒ වෙලාවේ ගොඩක් කිතුණුව කිව්වා ඔන්න යුද්ධයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා දැන් ඔන්න පැමිණීම ආසන්නයි. දැන් ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි කියලා WhatsApp වල ෂෙයා කරා, Facebook එකේ ෂෙයා කළා, දේශනා කළා. ගොඩක් ඒව කළා. දැන් ඒව වෙලා ඉවර වෙලා දැන් ඔය තාම යනවා. ඉතින් ගොඩක් අය මේ ලකුණු වලින් බැලුවා දැන් පැමිණීම ආසන්නද නැද්ද? ජේසුස් වහන්සේ කියනවා මේවයින් පැමිණීම ආසන්නද කියලා බලා ගන්න බෑ. එහෙනම් කොහොමද පැමිණීම ආසන්නද කියලා බලා ගන්න? 13 වෙනි පදය කියවමු. ඒකේ මොකද්ද කියන්නේ? මතෙව් 24. නමුත් අන්තිමේ දක්වා ස්ථිරව සිටින්නාම ගැලවෙන්නේය. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමේ පැමිණෙන්නේය. පැහැදිලිද? ස්වභාවික විපත් වෙනවා, සභාව පාවල දෙනවා, හිතුණු සභාවට විනාශය එනවා. ඒ ඔක්කොම වෙනවා.
හැබැයි ඒක අන්තිමේ නෙමෙයි. හැබැයි අන්තිම කාලය ආපු බව දැනගන්න එක සලකුණක් යේසුස් වහන්සේ කියනවා. මොකද්ද? රාජ්‍යයේ මේ සුභාරංචිය ජේසුස් වහන්සේ පිළිබඳ පණිවිඩය ලෝකයේ සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනවා. අන්න එතකොට මේකේ අවසානය එනවා. අන්න එතකොට ජේසුස් වහන්සේගේ පැමිණීම ඊටාම ස්වල්ප කලකින් සිදුවෙන බව නුඹලා අඳුන ගන්නට අවශ්‍යයි. දැන් මොකද්ද අපිට කියන්නේ? ජේසුස් වහන්සේගේ සුභාරංචිය ලොව මුළුල්ලේ ප්‍රකාශ වෙලා ඉවරද දැන් තාම නැද්ද? සාක්ෂියක් පිණිස ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම ලංකාවේ හැම ගම්මානයක් තුලටම ගිහිල්ලාද දැන් නැද්ද? ඔබට මේක පටන් ගනිද්දිම කිව්වේ ඒකයි. මීට අවුරුදු 100කට කලින් ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියන එකේ මීට අවුරුදු 500කට කලින් ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියන එකේ සහ අද ජේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියන එකේ ලොකු වෙනසක් තිබෙනවා. මීට අවුරුදු 100කට කලින් මේ රූපවාහිනී තාක්ෂණයවත් අන්තර්ජාලයවත් මේ මුකුත් තිබ්බේ නැහැ. ලංකාවේ ගම්මාන තිබුණා ජේසුස් වහන්සේ තියා මෙලෝ දෙයක් වෙන රටක් තියනවද කියලාවත් දන්නේ නැති මිනිස්සු හිටියා. සියලු ජාතීන්ට සාක්ෂියක් උනේ නැහැ මීට අවුරුදු 100කට කලින්. මීට අවුරුදු 50කට කලින් ඔන්න ටික ටික හැබැයි දැනගත්තා. හැබැයි එහෙම ලොකු දැනගැන්මක් තිබුණේ නැහැ. ලංකාවේ ගම්මාන තිබුණා ජේසුස් වහන්සේ වඳුරන්නේ නැති. දැන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් තිබුණා ජේසුස් වහන්සේ වඳුරන්නේ නැති. පසුව මේ ටෙලිවිෂන් තාක්ෂණය, සැටලයිට් තාක්ෂණය, ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලෝකේ ව්‍යාප්ත වීමත් එක්ක ලෝකේ ගෝලීයකරණය කියන ඒ ක්‍රමවේදයට හසුවීමත් එක්ක ලෝකයේ විශාල වශයෙන් දැනුම ගමන් කරන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේගේ පැමිණීම සිදු වුණු බව උන්වහන්සේගේ පැමිණීමේ සාක්ෂිය අද අහපු නැති ජාතියක් අද අහපු නැති රටක් තියෙනවා. දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නෑ වසංගතය දැන් ආවට පැමිණීම ලඟ වෙන්නේ නෑ මීට අවුරුදු 500කට කලිනුත් වසංගතාව එහෙනම් ඒ කාලෙත් අවසානයේ එන්නේ හරි ඒ කාලේ වසංගතාව හැබැයි මීට අවුරුදු 500කට කලින් ජේසුස් වහන්සේ පිළිබඳ ඒ සුභාරංචිය ලෝකේ සියලු ජාතීන්ට සාක්ෂියක් වෙලා තිබුණේ නෑ. අද ලෝකේ සියලු ජාතීන්ට ජේසුස් වහන්සේගේ පැමිණීම සාක්ෂියක් වෙලාද නැද්ද? අද දවස මුළු ලෝකෙම උත්සවාකාරයෙන් සමරනවද නැද්ද? මේ නත්තල් දවස මේ අපි කීප දෙනා විතර සමරන්නේ නෑ. මුළු යුරෝපය, මුළු අප්‍රිකාව, මුළු ඇමරිකාව, මුළු ආසියාතික රටවල් අද නිවාඩු දිනය. අද ජේසුස් වහන්සේගේ පැමිණීම සමරනෝ. ඔවුන් දැන හෝ නොදැන ඔවුන් මොකද්ද මේ කරන්නේ? මෙසියස් වහන්සේගේ පැමිණීම එහි සාක්ෂිය තමයි මේ දරන්නේ. මීට අවුරුදු 50කට කලින් මීට අවුරුදු 100කට කලින් ඒ කාලේ පැමිණීම ටිකක් දුර වෙන්න පුළුවන්. හැබැයි අද නම් පැමිණීම ළඟ නැහැ. දුරයි කියලා කාටවත් කියන්න බෑ. දැන් ඔබට මේ සිතියමක් පෙන්වලා තියෙනවා. මේකේ පේන්නේ ඔබට මේ ලෝකේ කිතුණු ආගම ව්‍යාප්ත වෙලා තිබෙන විදිහ. ඔබට මේක දකිද්දී පැහැදිලි වෙයි ලෝකයේ මුළුල්ලේම කිතුණු ධර්මය දැන් ප්‍රචාරය වෙලා ඉවරයි. සමහරු ප්‍රචාරය වුණාට ඒක පිළිගෙන නැහැ. ඒක වෙනම කතාවක්. දැන් ගැලවීම බලෙන් දෙන්න බෑ. කවුරු හරි ගැලවීම ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක වෙනම දෙයක්. දැන් මේ චීනය සහ රුසියාවේ සමහර ප්‍රදේශ ගැලවීම පිළිගත්තේ නැහැ. ඒ වුණාට ඔවුන්ට ගැලවීම ගමන් කළා. ආසියාතික සමහර රටවල් ගැලවීම පිළිගත්තේ නැහැ. හැබැයි ඔවුන්ට ගැලවීම ආවා. සියලු ජාතීන්ට ගැලවීම දැන් ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් තව කොහෙද යන්න තියෙන්නේ? දැන් මේක බැලුවම තව ඔයාලට පේනවද මේ සිටිය මේ තව කොහෙට හරි ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්ත වෙන තැනක් තියෙනවා කියලා? බලන්න මේ කොහෙද දැන් තව කොහෙද ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රචාරය කරන්නේ? ප්‍රචාරය කළ ඉවරයි.
දැන් තව කට්ටිය දැන් ලංකාවේ හැම ගමකම අද කිතුණු සභාවක් සුභාරංචි සභාවක් නැද්ද? මේ ඈත ගම් පළාත්වල පවා කොහේ හරි ගෙදරක් අස්සේ හරි අද සභාවක් තියෙන හැම ගමකම සභාවක් තියෙනවා ලංකාවේ. ඉතින් ලංකාවේ එහෙමනම් මේ අනෙකුත් යුරෝපීය සහ අනෙකුත් ආසියාතික අනෙකුත් රටවල් ගැන මොකද්ද කියන්නේ? ඒ හැම අස්සකට මුල්ලකට සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මේ සුභාරංචිය දැන් ගිහිල්ලා ඉවරයි. එම නිසා මේ නත්තලේදී අපි මෙසියස් වහන්සේගේ පළමු පැමිණීම ගැන ප්‍රීති වෙලා මංගල්‍ය පවත්වනවා වගේම මෙසියස් වහන්සේගේ මීළඟ පැමිණීම ඊටාම ආසන්නයට ඇවිල්ලා තිබෙන බව සිහි කරලා ප්‍රීති වීම අත්‍යවශ්‍යයි. සමහරු කැමති නැතුව ඇති එහෙම ප්‍රීති වෙන්න. අපෝ දැම්මෙනවද? දැම්මෙනවද? එතකොට දැන් ටක් ගාලා එනවද? දැන් එතකොට මීට අවුරුදු 100කට කියපු එකයි දැන් කියපු එකයි සමාන නැද්ද? සමාන වෙන්න බෑනේ. සමාන නැහැ. මීට අවුරුදු 100කට කලින් ලංකාවේ ගම්මාන ජේසුස් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. නත්තලක් දන්නෙත් නැහැ. හැබැයි දැන් දන්නවා. අද ටීවී එක දැම්මොත් ඔයාලට අද නත්තල් ගීතිකා ජේසුස් වහන්සේගේ ෆිල්ම් එක අද දවල් 2ට යනවා. ගොඩක් channel වල. මොකද්ද? සුභාරංචිය තමයි යන්නේ. ජේසුස් වහන්සේ මිනිස්යන්ට සමාව දුන්නා. දේව පුත්‍රයා ආවා. අද ලෝකේ පුරාම ටීවී channel වල ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන ෆිල්ම් එක පෙන්වන්නේ නැද්ද? දන්නේ නැත්නම් බලන්න අද හවස 2ට ෆිල්ම් එක යනවා channel වල. පොඩි අයට දාලා පෙන්වන්න. අද ලංකාවේ පුරාම මිනිස්සුන්ට මේ සුභාරංචිය අහන්න විදිහක් නැති වෙලා තියෙන්නේ. අද හැමෝටම අහන්න පුළුවන්. සුභාරංචිය ලෝකේ පුරා දෙවියන් වහන්සේගේ සේවකයන් විසින් රැගෙන ගිහිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් ඒ සැලැස්ම ලෝකේ පුරා දියත් කළ ඉවරයි. දැන් ඊළඟට මොකද්ද වෙන්න තිබෙන්නේ? ඊළඟට පොළවේ අවසානයේ සහ විනිශ්චය ඒ වගේම ජේසුස් වහන්සේගේ පැමිණීම එන්නට ළඟයි. කොච්චර කාලෙකින්ද? තව කියන්න බෑ. අද හෙට එයිද දන්නේ නැහැ. මේ දැන් මෙතන ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? මේ රාජ්‍යයේ සුභාරංචිය මොකද්ද වෙන්න ඕන? දැන් පොළව කැළඹිලි යුද්ධ ගාවිනා ඒ සාගත වසංගත ගැන බලලා මේකේ කවද්ද දෙන්නේ කියලා චෙක් කරන්න බෑ. හැබැයි අන්තිමට 14 වන පදේ පැහැදිලිවම කියන මොකද්ද? සියලු ජාතීන්ට මේ සුභාරංචිය සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමේ පැමිණෙන්නේය. මේක ඇවිල්ලා ජේසුස් වහන්සේ ඉතා පැහැදිලිව අපිට කියපු දේ. මෙහි අර්ථය අතීතෙත් මිනිස්සුන්ට හරියට වටහා ගන්න බැරි වුණා. ඒ නිසා එයාලා හිතුවා ඒක ඒ කාලේයි කියලා. හැබැයි එයාලට පොඩි වැරදුණු තැනක් තියෙනවා. මොකද්ද? සියලු ජාතීන්ට මේක සාක්ෂියක් පිණිස ගිහිල්ලා ඉවර නෑ. මීට අවුරුදු 500කට 100කට කලින් අවම වශයෙන් මීට අවුරුදු 50කට කලින් පවා මේක සියලු ජාතීන්ට සාක්ෂියක් වුණේ නෑ. හැබැයි අද නම් මේක සාක්ෂියක් වෙලා ඉවරයි හැම ජාතියකටම. අද මෙසියස් වහන්සේගේ පැමිණීම ලොව මුළුල්ලේ පවත්වනවා. ඔවුන් නත්තල් ගස් හදාගෙන හරි නත්තල් 100ත් එක්ක නටනට හරි දැන හෝ නොදැන මිත්‍යා ඇදහිලි එක්ක මිශ්‍ර වෙලා හරි සාක්ෂියක් පිණිස ජේසුස් වහන්සේගේ පැමිණීම ලෝකයට ගිහිල්ලා ඉවරයි. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? මෙසියස් වහන්සේගේ මීළඟ පැමිණීම පැමිණෙන්නට ඉතාම ආසන්නයි. ස්වල්ප කලකින් උන්වහන්සේ ඒකාන්ත වශයෙන් පැමිණෙනවා. එදා ඊශ්‍රායල් ජනතාව ඒ ගැන බලාපොරොත්තුවෙන් අනුකා පහන දල්වා මේ මංගල්‍ය ආරම්භ කරා. අද අපි මේ නත්තල පවත්වමින් සිටිනවා. හැබැයි මේ නත්තලේදී අපි ප්‍රීති වෙන්නේ මොකටද? මොකටද ප්‍රීති වෙන්නේ? සමහරු කියනවා සල්ලි තියෙනවා නම් හැමදාම නත්තල. හිතේ සතුට තියෙනවා නම් ඒක තමයි නත්තල. ටීවී එකේ මේ දවස්වල ඇඩ් දානවා. ඔයාලගේ හිතේ සමාදානයක් තියෙනවා නම් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි නත්තල. ඒක නත්තල නෙමෙයි. ඒක නෙමෙයි නත්තල. මෙසියස් වහන්සේගේ පැමිණීම. එය සිහි කිරීමයි මේ නත්තලෙදි සිදු වෙන්නේ. ඒතර මේ නත්තලේ සතුට වෙන්නේ මොකද? බෝනස් ලැබුණ නිසා. නත්තලට බෝනස් ලැබුණා මේ සැරේ. ඔබන් කී දෙනෙක්ට බෝනස් ලැබිලාද? බෝනස් ලැබුණ නිසා සතුටුයි දෙසැම්බර් මාසේ. ඒකද සතුටු? වැඩිපුර ගෙව්ව නත්තලට අපි විනෝද වෙන්න කියලා අපේ ආයතනෙන් ගෙව්වා. ඒකද සතුටු? ඒ සතුට නෙමෙයි. මොකද්ද මේ සැරේ තියෙන සතුට?
ජේසුස් වහන්සේගේ පැමිණීම ස්වල්ප කලකින් සිද්ධ වෙනවා. අව ටිකයි. හරිද? තව චුට්ටකින්, තව ටික කලකින් ජේසුස් වහන්සේගේ පැමිණීම එනවා. ඒක හෙට අනිද්දා වේද කියලා කියන්නත් අපි දන්නේ නැහැ. ඔසවා ගැනීම සහ ලෝකයේ විනිශ්චය ආදී මේ දේවල් කොහොම වෙයිද කියලා දන්නේ නැහැ අපි. හැබැයි පැමිණීම සහ අවසානය විනිශ්චය නම් ඊටාම ළඟටම ඇවිල්ලා තියෙන බව තේරෙනවා. මේ ලියවිල්ල මේ මතෙව් 24 ලියලා තියෙන ප්‍රකාරයට තව මේකෙ වෙන්න දෙයක් නැහැ. මීට අවුරුදු 100කට කලින් ඔය අන්තිම පදේ ඉටු වෙලා තිබුණේ නැහැ. මොකද්ද අන්තිමට තිබුණු පදය? සියලු ජාතීන්ට සාක්ෂියක් වෙනස මේක ලෝකෙ පුරා ගිහිල්ලා තිබුණේ නැහැ මීට අවුරුදු 50කට 100කට කලින්. හැබැයි අද ඒක වෙලා ඉවරයි. එහෙනම් ජේසුස් වහන්සේගේ පැමිණීම වෙන්න යන්නේ අන්න ඒ ප්‍රීතිය තමයි මේ නත්තලේදී අපි සමරන්නේ. ඒක ඔබ උත්සවාකාරයෙන් ප්‍රීතියෙන් සැමරීම සුදුසුයි. මිත්‍යා ඇදහිලි පැත්තක දාන්න. ඔය එක එක නත්තල් ගස් ඒවට නත්තල් සියලා ඒව වැඩක් නැහැ කියලා කිව්වේ ඒකයි. ඒක නෙමෙයි ඒවට වඩා මහා විශාල දෙයක් සිද්ධ වෙන්න යන්නේ. අන්න ඒ වෙතට ඔබේ දරුවන්ගේ අවධානය මේ නත්තල් දවසේ යොමු කරවන්න. ඔවුන් සමග ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම ස්වල්ප කලකින් වෙන බව සිහි කරලා අද නෑහිත මිතුරෝ ඔක්කොම යාළුවෝ එකතු වෙලා ප්‍රීති වෙන්නේ. අද ප්‍රීති වෙනෝ සමහරු මොකටද ප්‍රීති වෙන්නේ කියලා දන්නේ නැහැ. දැනටම සමහරු ප්‍රීති වෙලා හැබැයි ප්‍රීති උනේ මොකටද කියලා දන්නේ නැහැ ගොඩක් කට්ටිය. අද බොන්න සෙට් වෙලා අද ප්‍රීති වෙච්ච තරම සමහරුන්ට කෙලින් හිටගෙන ඉන්නත් බෑ මේ වෙනකොටම. ඈ ඔව් අද ඒක ඒ හැටි ඒක කරන්න දෙයක් නැහැ. මිනිසුන්ගේ හැටි ඒ ප්‍රීති වෙනවා. හැබැයි මොකටද ප්‍රීති වෙන්නේ? මොකද්ද උත්සවය කියලා දන්නේ නැහැ. නත්තලට ප්‍රීති වෙනවා. ඔව් අද දැන් හෙට දේව මෙහෙයන් වලට කට්ටිය අඩුයි. ඇයි? බලන්නකෝ. දැන් හෙටනේ ගොඩක් පල්ලිවල සබත් දේව මෙහෙය තියෙන්නේ. නෑ සබත් දේව මේ හෙට උදේ තියෙනනේ ගොඩක් පල්ලිවල කට්ටිය අඩු වෙයි. ඇයි? නත්තලේ ප්‍රීතියද අද රැයට සමරන ගොඩක් කට්ටිය. ඒ නිසා සබත පවත්වන්න බැරි වෙයි. හෙට ඉරිදා සබත් දේව මෙහෙයන් පවත්වන ගොඩක් කට්ටියට. තව සතියකින් විතර ඇහුවොත් මොනවද ගිය සතියේ නිවාඩුවට කළේ? පහුගිය කාලේ මොනවද? අපි නත්තල් සැමරුවා. අපි සැමරුවා. මොකද්ද සැමරුවේ? නත්තලනේ සැමරුවේ. අපි සතුටු වුණා. ඇයි සතුටුනේ? නත්තලට සතුටු වුණා. මිනිස්සු සමරනවා සතුටු වෙනවා. හැබැයි ඇයි කියලා දන්නේ. හැබැයි ඔබ අද කනාපාරවල් ගහලා එහෙම නෙමෙයි අද සතුටු වෙන්නේ. දැන් ඔබ අද සතුටු වෙන්න හේතුවක් තියෙනවා. කවුරු හරි ඇහුවම මොකද්ද කියන්නේ? උඩබිම බලන්න බෑ. ඇයි අද නත්තලට ඇයි උත්සවයක් තියන්නේ ගෙදර? ඇයි පාටියක් දාලා තිනේ? ඇයි කට්ටියත් එක්ක කෑම්බීම කන්නේ කියලා ඇහුවොත් නිකන් අද නත්තලනේ කියලා කියන්න බෑ. හේතුව හරියට කියන්නේ ඇයි? මෙසියස් වහන්සේගේ පැමිණීම ස්වල්ප කලකින් වෙන්නයි යන්නේ. ඒක දැන් ආසන්නටම ඇවිල්ලා. දැන් ඒක වෙන්න හදනවා. අන්න ඒක නිසා අපිට සතුටුයි. ඒ සතුට වෙන වෙන විදිවලට සමරන්න යන්න එපා. හරිද? ඒක බීලා වැටිලා නන්නත්තර වෙලා හෙට උදේට නැගිට ගන්න බැරුව, පල්ලි යන්න බැරුව මෙසියස් වහන්සේගේ පැමිණීම සමරන්න. ඒ මොකද්ද? එහෙම කරන්න එපා. සබත කඩ කරලා මෙසියස් වහන්සේගේ පැමිණීම දැන් අද රැයට සමරන්න යන්න එපා. හරිද? එහෙම කරන්නේ නැතුව අද ප්‍රීති වෙන්න, සතුටු වෙන්න. අද ඔබ සතුටු විය යුතු දවසක්. ඔබගේ දරුවන් එක්ක, නෑදෑයන් එක්ක එකතු වෙලා ඔබ සතුටු විය යුතුයි. ඇයි? හේතුව ළමයින්ට කියලා දෙන්න. හේතුව දැනගන්න. හේතුව තමයි දැන් මේ ලියවිලි වල කියලා තිබෙන අවසාන කොටස වෙලා ඉවරයි. සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මේ සුභාරංචිය ගමන් කරලා ඉවරයි. උන්වහන්සේ ඒ දේ කර තිබෙන බැවින් අපි මේ මොහොතේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි දෙවියන් වහන්සේගේ පාද පාමුලට මේ වෙලාවේ ගමන් කරමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබගේ දිව්‍ය පාද පාමුලට අපි මේ මොහොතේ ලං වෙනවා ස්වාමිනී. හලෙලූයා. ඔබට নমස්කාර වේවා. ඔබ ලියවිලි වල ලියා තිබුණු ප්‍රකාරයට අද මේ සුභාරංචිය ලෝකයේ මුළුල්ලේ සාක්ෂියක් පිණිස ගිහිල්ලා තිබෙනවා. ඔබට ප්‍රශංසා වේවා. මනුෂ්‍යයන් ශතවර්ෂ ගණනාවක් බලාගෙන සිටිය ප්‍රකාරයට අද මේ සුභාරංචිය ලොව මුළුල්ලේ ප්‍රකාශ වෙලා ඉවරයි. තව ප්‍රකාශ වෙන්න දෙයක් නැහැ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ.
එම නිසා මේ නාත්කාල් කාලය කිතුණුවන් විසින් සැමරීම සුදුසුයි. හැබැයි ඇයි කියලා දැනගෙන එහි ආරම්භය දැනගෙන ඒක කිතුණු සභාව මුල් කාලේ පවත්වපු විදිහ දැනගෙන දැන් ඒකේ අර්ථය දැනගෙන ඇයි මේ අවුරුද්දේ අපි සතුටු වෙන්නේ කියලා දැනගෙන මේ කාලේ තව වසර කීපයකින් හෝ දවස් කීපයකින් අපි දන්නේ නැහැ ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීම සිදු වෙන්නටයි යන්නේ. සියලු ජාතීන්ට සාක්ෂියක් පිටස මේක ගිහිල්ලා ඉවරයි. මේ ඉගැන්වීම මීට අවුරුදු 500කට කලිනුත් කළා. හැබැයි එදා මේ ඉගැන්වීම කරනකොට සහ අද මේක කරනකොට තියෙන වෙනස ඔබට මේ කිතුණු ව්‍යාප්තිය දැක්වෙන මේ සිතියම දිහා බලද්දී ඔබට තේරෙන්න ඕන. ලෝකයේ පුරා මේ ධර්මය ප්‍රචාරය වෙලා ඉවරයි. රාජ්‍ය සුභාරංචියේ ලෝකයේ මුළුල්ලේ ගිහිල්ලා ඉවරයි. මේට අවුරුදු 100කට කලින් මේක ගැන කියද්දි සහ අද මේක ගැන කියනකොට තියෙන වෙනස දැන් ඔබට වැටහෙන්නට ඕන. අද මේ ලියවිලි වල ලියා තිබුණු ජේසුස් වහන්සේ කිව් දේ ඉටු වෙලා ඉවරයි. මොකද්ද උන්වහන්සේ කිව්වේ? ගාවිනා එනවා, විවිධ වසංගත එනවා, ස්වභාවික විපත් එනවා, යුද්ධ කෝලහල ඇති වෙනවා, බොරු අනාගත වස්තු නැගිටිනවා. හැබැයි ඒකෙන් අවසානයේනේ නැහැ. අවසානයේ එන කාලයක් එනවා. ඒ අවසානයේ එන්නේ කොහොමද? රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ. එවිට අන්තිමේ පැමිණෙන්නේ. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. උන්වහන්සේ නැවත එනවා. වලාකුළු මතින් එනවා. මෙසියස් වහන්සේගේ පැමිණීම නැවත සිදු වෙනවා. ඒ පැමිණීමේ ප්‍රීතියයි අපි මේ දිනේ සමරන්නේ. සතුටු වන්නේ උදෙසායි. අනෙකුත් දේවල් පසක දමන්න. මෙසියස් වහන්සේ ඇවිල්ලා සියලු දේවල් අලුත් කරන්නයි යන්නේ. එම නිසා එකිනෙක කෙනා අතර තිබෙන බාධක ඉවත් කරගෙන පොළවේ දේවල් ගැන තිබෙන ඇලුම්කම් ඉවත් කරගෙන පොළවේ දෙයින් බාධාවට පත්වීම ඉවත් කරගෙන දෙවියන් වහන්සේගේ සැලැස්මේ උන්වහන්සේ දුන්න වැඩෙහි කලටත් අකලටත් යෙදී සිටින්න. මක් නිසාද උන්වහන්සේ නැවත ස්වල්ප දවසකින් පැමිණෙනවා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමිනී. අද මුළු ලෝකය උන්වහන්සේගේ පැමිණීම සිහි කරනවා. මුළු ලෝකයේ ජනතාවට අද උත්සව දිනයක් බවට පත් වෙලා තිබෙන්නේ කොහොමද? උන්වහන්සේ දේශනා කළ ධර්මයත් එම සුභාරංචියත් ලෝකයේ සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ගිහිල්ලා ඉවරයි. එබැවින් උන්වහන්සේ කර තිබෙන ක්‍රියාව අපිට වැටහෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ සැලැස්ම සම්පූර්ණ කරමින් සිටිනවා. අපි උන්වහන්සේට ස්තුති කරමු. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ඔබට නමස්කාර වේවා. තැන්හි වැඩ වසයි සෑම කල්හි වාසය කර. උසස් තැන්හි වැඩ වසයි සෑම කල්හි වාසය කරයි. දිව්‍ය බලෙන් ආසුව කරයි. දිව්‍ය බලෙන් ආසුව කරයි. රජුන්ගේ රජ හෝසන් ඔසවමි මුළු හදවතින් මුළු ශක්තියෙන් මුළු සිහියෙන් ඔසවමි. රජුන්ගේ රජ හෝසන් නමමි මුළු හදවතින් මුළු ශක්තියෙන් මුළු සිහියෙන් ඔසවමි. සස්සු මගේ රත් කවුරව ලබන්න වචන
උසස්සු මගේ රජ කවුරුව ලබන්න රදී සෑම කල්හි මාගෙන යන්නේ බලයෙන් පූර්ණ වූ රජු ජේසු ජේසු ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස නමස්කාර වේවා ඔබගේ පැමිණීම ආසන්නයි ඒ උදෙසා අපි අද දවසේ ප්‍රීති වෙනවා මංගල්‍යයක් ලෙස ඔබගේ පැමිණීමේ බලාපොරොත්තුව සිහි කරනවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා හබාලේකා තේලේ හබාලේකා තේලේ හබාලේකා තේලේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට සියලු ස්තුතියත් මහිමයත් ලබා දෙමින් ඔබගේ පාමුලට එනවා මේ දවසේ ඔබගේ පැමිණීමේ ප්‍රීතිය සිහි කිරීම සඳහා අපි ඔබ සමග එකතු වෙනවා ඔබගේ පැමිණීම ගැන අපි ප්‍රීති සන්තෝෂ වෙනවා ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා අපි මේ මොහොතේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු උන්වහන්සේගේ වචනය උදෙසා ඒ වගේම අද දවසේ මේ දේව මෙහෙය තුල උන්වහන්සේ අප සමග සිටිමින් උන්වහන්සේගේ පාමුලට එන දුන කරුණාව ගැන ස්තුති කරලා අපි දැන් යාඥා කරමු දෙවි පියාණනි ඔබ වහන්සේට මහිමය වේවා ගෞරව වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා මේ අවුරුද්ද පුරාවට ඔබ වහන්සේගේ විවස්ථාවන්ට අනුව ජීවත් වෙමින් ඔබ වහන්සේගේ ධර්මය තුල රැඳෙමින් ඔබ වහන්සේට නමස්කාර කරන්නට දුන් කරුණාව නිසා ස්වාමීනි ඔබට ස්තුතිවන්ත වේවා අපගේ දුබලකමේදී අපහට පිහිට වෙමින් අපගේ පව්වලට කමාව දෙමින් ඔබ වහන්සේගේ පියාපත් සෙවණේ අපව රඳවා තබා ගත්තාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා දෙවි ස්වාමීනි ආදර ජේසුනේ මෙවන් වූ අතීත කාලයකදී ඔබ වහන්සේ ස්වර්ගයේ සිට මේ ලෝකයට මනුස්ස ස්වරූපයෙන් පැමිණියා ලෝකේ පැවතුනා වූ මිත්‍යා මත ඉවත හෙලා සැබෑ වූ එකම ගැලවීමේ මාර්ගය සත්‍ය ඔබ වහන්සේ ලෝකයට කියා දුන්නා මගේ ආදර ජේසුනේ අප සැම පවින් මුදා ගත්තාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා දෙවි පියාණනි ලෝකේ දරුණු වසංගතයක් පවතින මෙවන් කාලයක අප වසංගත වෙමින් රෝග වලින් ආරක්ෂා කරමින් අපට රැකවරණය ලබා දෙමින් අපේ එදිනෙදා භෝජනය පෝෂණය කරමින් අප ආරක්ෂා කළාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවි ස්වාමීනි ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ දිව්‍ය වචනේ ස්වර්ගික මන්නා වලින් අපගේ ආත්ම නිරන්තරයෙන් පෝෂණය කරමින් අපව නිවැරදි මාර්ගය තුල රැගෙන යමින් අප සැමහට ගැලවීමේ මාර්ගය ලබා දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මගේ ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනය අපහට නිවැරදිව වටහා දෙන්නා වූ ඔබ වහන්සේ සබා සම්පූර්ණ දේවදාසයා වෙනුවෙන්ද අප ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි අපගේ සභා පාලකතුමා ඔබ වහන්සේගේ බලයෙන් ආලේපයෙන් ආශිර්වාදයෙන් පුරවාලන්න දෙවි පියාණනි ඔබ වහන්සේගේ මහත් වූ ආශිර්වාදයක් අනුග්‍රහයක් රැකවරණයක් දේවදාසයන් දෙදෙනා ඔවුන්ගේ පවුලේ සියලු දෙනා හටක් ලබා දී ඔවුන් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් ආරක්ෂා කරන්න ආදර දෙවි පියාණනි දෙවි ස්වාමීනි ඔබ වහන්සේගේ බලවත් වූ ආශිර්වාදය රැකවරණය අපහට අපගේ පවුල්වල
සියලු දෙනාට ලබා දෙන්න දෙවි පියාණනි. ජේසුස් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය දැන් ලෝකේ පුරාම පැතිරලා ගිහින් අවසන් දෙවි පියාණනි. ආදර ජේසුනේ අප සියලු දෙනාම ඔබ වහන්සේගේ නැවත පැමිණීමේ බලාපොරොත්තුවේ ජීවත් වෙනවා දෙවි පියාණනි. ඔබ වහන්සේ රජුන්ගේ රජු ලෙස නැවත පැමිණෙන විට අප සැම සිහි කරන්න ආදර මගේ ජේසුනේ. ඔබ වහන්සේ දිව්‍ය පියාණනි ආදර ජේසුස් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා, ගෞරව වේවා, මහිමේ වේවා, ප්‍රශංසා වේවා, ස්තුති වේවා දෙවි පියාණනි. ඔබ වහන්සේගෙන් ලබන්නා වූ මේ සෑම සියලු දෙයක්ම අපට ලැබෙනුයේ ඔබ වහන්සේගේ එකම පුත්‍රයාණන් වන අපගේ උත්තම පූජකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් බලවත් වූ නාමයෙන්. ආමේන්. Amen. 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 අපි දේව මෙහි අවසන් කරනවා. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් නතර වෙලා කතා කරලා යන්න පුළුවන්. සියලු දෙනාටම ජේසුස් පිහිටයි. Yesus kita kasih.